හොඳයි අයිබෝවන් අපි අද ජෛව ගෝලයේ පාඩමේ අවසාන දේශනය හෙවත් තුන්වෙනි දේශනය සඳහා තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර අද දවසේ මම බලාපොරොත්තු වෙනවා අපේ නිබන්ධනය අවසන් කරන්න. ඉතින් මෙතනින් එහාට ඒ කියන්නේ අද දවසේ අපි සාකච්ඡා කරන කාරණා ගොඩක් පහසු කාරණා හින්දා මම කෙටියෙන් සාරාංශගත කරලා කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා මේ ටියුට් එක පාඩම් කරන්න. එතකොට ඔයාලට හොඳටම ඒ ලකුණු 7මාර අපේ ජෛව ගෝලයේ පාඩමෙන් අනිවාර්යයෙන්ම ලැබෙන ප්‍රශ්නේ ලකුණු 7මාර ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ දේ තමයි අපි අද ජෛව ගෝලයේ පාඩම අවසන් කරාට පස්සේ ලබන සතියේ බ්‍රහස්පතින්දා ඉඳලා ආරම්භ කරනවා විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය පාඩම සහ විද්‍යුත් රසායනය අපිට සිලබස් එකේ ওই පාඩම් දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර මේ දෙකත් අපිට ඔන්ලයින්ම සාකච්ඡා කරලා ඉවර කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපිට පේන විදිහට. ඉතින් කොහොම හරි අපි ගොඩක් දරුවෝ ඉල්ලීම් කරා මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ප්ලෙමින්ගේ වමත් නියමය දකුණත් නියමය කොහොමද මේ ධාරාව නිසා චුම්බක බලය හටගන්නේ කොහොමද විද්‍යුත් ධාරාවක් උත්පාදනය කරන්නේ වගේ ඊටාම ගැඹුරු කාරණා. එතකොට මම බලාපොරොත්තු වෙනවා ඒ පාඩම ලබන බ්‍රහස්පතින්දා ඉඳලා ඔයාලා වෙනුවෙන් ආරම්භ කරන්න. එතකොට ඒ පාඩමට පෙර ඔබට සිද්ධ වෙනවා ඒකේ නිබන්ධනය ලබා ගන්න. මම මේ සතියේ සෙනසුරාදා ඒ කියන්නේ සිකුරාදාට පස්සේ සෙනසුරාදා පොය මං හිතන්නේ 30 වෙනිදාන් පස්සේ සෙනසුරාදා ඉඳලා අපි නිබන්ධන අපේ ආයතනවල තියලා තියෙනවා. විශේෂයෙන්ම IMS ආයතනය, සිප්ලන් ආයතනය, රීජන්සි ආයතනය, පෙරාදෙනිය සරසවි ආයතනය කියන ආයතනවල ඊට අමතරව හිඳගල ඔරියන්ට් ආයතනයේත් මම එක දවසක් නිබන්ධන තියන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට තියෙන්නේ ආයතනයට ඇවිල්ලා ඒ ආයතනයෙන් විද්‍යුත් චුම්බක ප්‍රේරණය සහ විද්‍යුත් රසායනයට අදාළව අපි සකස් කරලා තියෙන නිබන්ධනයත් ඊට අමතරව ප්‍රශ්න පත්‍රයක් සහ ඊට අදාළ කාලසටහන අඩංගු කට්ටලය ඔයාලා ඒ ආයතනයෙන් ලබාගෙන ලබන බ්‍රහස්පතින්දා ඉඳලා අපේ ඒ නව නිබන්ධනයටත් සම්බන්ධ වෙන්න. ඒතර ඔයාලගේ සිලබස් එක අපිට අංග සම්පූර්ණව අවසන් කරලා දීමේ හැකියාව තියෙනවා. රයිට් හොඳයි. ඒතර අපි අද පාඩමට යමු. කෙටි පණිවිඩයකින් ඔයාලට දැනුම් දෙන්නම් නිබන්ධන ලබා ගන්න පුළුවන් දවස් සියල්ල තොරතුරු සියල්ල මම කෙටි පණිවිඩයකින් ඔයාලට ලැබෙන්න සලස්සන්නම්. ඒතකොට ඒකෙන් ඔයාලා ගිහිල්ලා නිබන්ධන අරගෙන ලබන බ්‍රහස්පතින්දා වෙනකොට ඒ පාඩමට සම්බන්ධ වෙන්න ඕන. හරි. අපි එමු ජෛව ගෝලයේ පාඩමේ අවසන් කටයුතු කරන්න. ඒ කියන්නේ ගෘහස්ථ අපද්‍රව්‍ය. දැන් මේක ගැන නම් ආයෙත් කතා කරන්න දෙයක් නැහැ. මොකද ඔයාලා හොඳටම දන්නවා ඔයාලගේ ගෙදරක දවසකට මොනතරම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගෘහස්ත කටයුතු වලදී පරිසරයට එකතු වෙනවදනේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ආහාර පිසීමේදී ඉවතලන කොටස් වල ඉඳලා ඔයාලා ගෙදර භාවිතා කරන රසායනික ද්‍රව්‍ය, ඇගේ ගාන ක්‍රීම් පවුඩර් වර්ග, රෙද්ද හොදන්න පාවිච්චි කරන ශෝධනකාරක වර්ග මේ සියල්ල නිකුත් වෙන්නේ පරිසරයට. ඊළඟට ගෙදර පොලිතීන් රිජිෆෝම් ප්ලාස්ටික් දහනය කරනකොට ඒවා වායු ගෝලයට පිට වෙලා වායු ගෝලයට නිවෙස් වලින් දෛනිකව විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වෙනවා. එතකොට මේ කැලි කසල ඔයාලා දන්නවා ගොඩක් අය ගෙදර සමහර වෙලාවට කැලි කසල ගොඩ ගහගෙන ඉන්නවා. ඊළඟට සමහර කට්ටිය ඒවා නගර සභාවට බාර දෙනවා මේ ලොරිය අරගෙන යන්න කියලා. ගොඩක් කට්ටිය ඒක මහපාරටත් බාර දෙන අවස්ථා අපි දැකලා තියෙනවානේ. ඒතර මේ කොහෙට මේ කැලි කසල දුන්නත් අපිට දෙන තැන වැඩක් නැහැ. මම පරිසර විද්‍යාඥයෙක් විදිහට මේක පැහැදිලි කරනවා නම් අපි මොනතරම් කැලි කසල නගර සභාවට මහපාරට ගෙදරට දුන්නත් අවසානයේ දීලා තියෙන්නේ පරිසරයට. එහෙනම් මේ ද්‍රව්‍ය සියල්ල එකතු වෙන්නේ කොහටද? පරිසරයට. බලන්න කෑම වලට දාන රසායනික ද්‍රව්‍යනේ. ඔයාලා විසි කරන ඉඳුල් ඊළඟට ඉතුරු වෙච්ච ආහාර මේ හැම දෙයකම මේ රසායනික ද්‍රව්‍ය ටික ගිහිල්ලා අපි පරිසරයෙන් නිදහස් කරනවා. අන්තිමේට අර මීතොට මුල්ලේ තිබ්බා වගේ ඊළඟට ලෝකේ ලංකාවේ විවිධ තැන්වල තියෙන ওই දැවැන්ත කුණු කඳු ගොඩ ගැහිලා තියෙනවා විශාල වශයෙන්. මේ වගේ විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ගෙවල් වලින් බැහැර කරපු කැලි කසර අන්තර්ගතයි. සමහර වෙලාවට ඒ රසායනික ද්‍රව්‍ය කාන්දු වෙලා පසට එකතු වෙනවා.
ඊළඟට ඒවා ජල මූලාශ්‍ර වලට එකතු වෙනවා. ජලයේ දූෂණය වෙනවා, පස දූෂණය වෙනවා. කැලි කසල දහනයේදී විශාල වශයෙන් වායු දූෂණයක් සිද්ධ වෙනවා. ඒතර මේ කාරණා තමයි අපි ඔය පැහැදිලි කරේ. එතන පොඩි වාක්‍යයක් ඔයාලා ලියාගන්න පෙරලන ටියුට් එකේ 19 වෙනි පිටුව. ගෘහස්ථ අපද්‍රව්‍ය අර්ථය ලියන්න. හරි වාක්‍යයක් ලියාගමු. වර්තමානයේදී ටක් ගාලා කෙටි ලියන්න. වර්තමානයේදී නිවෙස් වලින් විවිධ වර්ග යටතට අයත් වන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු වී ඒවායේ ඇතැම් දූලක කියන්නේ විෂද්‍රව්‍ය. ඒවායේ ඇතැම් දූලක ඒ කියන්නේ අධික විෂ තියෙන ද්‍රව්‍ය අපි දූලක විදිහට හඳුනා ගන්නවා. ඇතැම් දූලක වායුගෝලයට පසට හා ජලයට එකතු වීම හේතුවෙන් ඒවා දූෂණය වී එම දූලක දන්නවනේ දූලක ටොක්සික්. එම දූලක පරිසරය තුල හා ජීවී දේහ තුල එක් රැස් වී දිගු කල් පවතී. අපි ඉදිරියේදී සාකච්ඡා කරන ඒ කාරණාව ඒ හින්දා මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ නේ. ඊළඟට අද අපිට මුහුණ පාන්න වෙලා තියෙන විශාලතම අභියෝගය තමයි දැන් ලෝකේ ඉතිහාසයේ ඉඳලා එක යුගවලදී එක දේවල් දියුණු වෙලා තියෙනවා. දැන් අනුරාධපුර පොළොන්නරුවට ගියපුවාම හැම රජෙක්ම උත්සාහ කරන්නේ ගල් වලින් මොන හරි දෙයක් කරන්න නේද? ලොකු පිළිම නෙලනවා, ගොඩනැගිලි හදනවා. ඒ වගේ අර ශෛලමය කොටස් වලින් විවිධ දේවල් කිරීම දියුණු වෙච්ච යුග තිබ්බා. ඊළඟට යාන්ත්‍රික තාක්ෂණයේ 15 වෙනි 16 වෙනි සියවස් වලදී ඔයාලා දැක්ක කාර්මික විප්ලවය සිද්ධ වෙනකොට අර වැඩවසම් යුගයේ ඉවර වෙලා පුනරුද්ධ යුගයට එනකොට නේද විශාල කාර්මික විප්ලවයක් සිද්ධ වෙනවා 15 වෙනි සියවසේදී යුරෝපයේ කේන්ද්‍ර කරගෙන. එතකොට විශාල යන්ත්‍ර සූත්‍ර හදනවා, බල ශක්ති උත්පාදනය කරනවා, පොඩි කාර්යයක් කරන්නේ දැවැන්ත, දැතිරෝධ, දන්වැල් වලින් ක්‍රියා කරන විශාල යන්ත්‍ර වලින් තමයි කාර්ය කරන්නේ. එතකොට යාන්ත්‍රික විද්‍යාව දියුණු වෙච්ච යුගයක් තිබ්බා. ඔය වගේ ඊට පස්සේ කාලයක් යනකොට විද්‍යුතය හොයාගෙන විද්‍යුත් ශක්තිය අනුසාරයෙන් ලෝකේ දියුණු වෙන්න පටන් ගත්තා. දැන් අද ඔයාලා අපි ජීවත් වෙන යුගයේ වේගයෙන්ම දියුණු වීගෙන යන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව. එතකොට මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස අද වෙනකොට අපිට ඊ-වේස්ට් එක, ඒ කියන්නේ ඉවතලන ඉලෙක්ට්‍රොනික කොටස් පරිසරය තුල මොන තරම්ද? ඔයාලා ගෙවල් වල කැඩිච්ච සෙලියුලර් ෆෝන් වල චාර්ජර් ආච්චිගේ කාලේ ඉඳලා පාවිච්චි කරපා නේද? මොන තරම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් මේ පරිසරයට මේ අපි නිදහස් කරන ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය වලින් එකතු වෙනවද? ඒ නිසා තමයි අපි ඉලෙක්ට්‍රොනික උපකරණ වෙනම එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම පරිසරයට අතිවිශාල හානියක්. මොකද පරිසරයේ තැන් වල තියෙන මූලද්‍රව්‍ය එකතු කරලානේ අපි එක ෆෝන් එකක් හදන්නේ. ඒ කියන්නේ ෆෝන් එකක තියෙන එක කොටස් නිර්මාණය කරන්න පරිසරයේ ලෝකේ විවිධ රටවල් වල විවිධ තැන් වල තියෙන මූලද්‍රව්‍ය එකතු වෙනවා. නේ ලංකාවේ තියෙන මිනිරන් වලින් ගන්න කාබන් ටික, තව කොහෙන් හරි ගන්න සිලිකන් ටික, තව කොහෙන් හරි ගන්න ආසනික් ටික, ෆොස්ෆරස් ටික, තඹ කොටස්, ප්ලාස්ටික් හදන්න ගන්න ද්‍රව්‍ය, ලෝකේ විවිධ ප්‍රදේශවල තියෙන ද්‍රව්‍ය එකතු කරලා එක ෆෝන් එකක් හදලා ඒක පරිසරයට දාපු ගමන් අර හැමතැනම තිබ්බ ද්‍රව්‍ය ටික එක තැනකට එකතු වෙලා.
එතකොට ඒ ස්ථානය කේන්ද්‍ර කරගෙන විශාල පරිසර දූෂණයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට මෙතන යට බලන්න 20 වෙනි පිටුවේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයේ නිදහස් වන මගින් පරිසර නිදහස් වන ද්‍රව්‍ය සමහරක් දීලා තියෙනවා e-waste එක. ඔයාලා එතන උඩ වාක්‍යයක් ලියා ගන්න පොඩි වාක්‍යයක් 20 වෙනි පිටුවේ උඩම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගාව ලියා ගන්න. වර්තමානයේදී ඉලෙක්ට්‍රොනික විද්‍යාව දියුණු වීම හේතුවෙන් පරිසරයේ නිදහස් වන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණයද වේගයෙන් වැඩි වෙමින් පවතී. ඒවා තුල අඩංගු ඇතැම් මූලද්‍රව්‍ය පරිසරයට විශාල හානියක් ඇති කරයි. මම මේ නිකන් පොඩි වාක්‍යයක් දුන්නේ ඒක සම්පූර්ණ කරගන්න විතරක් නේ. හරි. හොඳයි. අපි යමු න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගාවට නියුක්ලියර් වේස්ට් එක. දැන් උදාහරණයක් ගත්තාම අපි දන්නවා මේ වර්තමානයේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය භාවිතා කිරීමේ අවශ්‍යතා රාශියක් තියෙනවා. උදාහරණයක් විදිහට බලන්න මේ එක තමයි බල ශක්ති උත්පාදනය කරන්න. ඔයාලට මතකයි 2010 දී ජපානයේ පුපුරලා ගියා ෆුකුෂීමා ඩායිජි කියලා මහ විශාල බලාගාරයක්. එයාලගේ නියුක්ලියර් පවර් ස්ටේෂන් එක. ඒතර මේ අපිට මතකයි ලංකාවේ පවා උපකරණ හයි කරා මේකෙන් නිකුත් වෙච්ච විකිරණ එනවද කියලා බලන්න. ඒ කියන්නේ මිනිස්සු ජපානයෙන් එන කෑම කන්න බය වුණා. ඔයාලට මතකද අවුරුදු 5ක් විතර ඇති ඔයාලට ඕනන්නේ. හරි. එතකොට ඒ වගේ මේ වායු ගෝලය හරහා එයි කියලා බයෙන් හිටියා. මොකද න්‍යෂ්ටික බලාගාරයක්. ඒකේ තිබ්බා කියනවා ප්ලූටෝනියම් සහ සීසියම් කියන විකිරණශීලී මූලද්‍රව්‍ය. ඒතර හිතන්න මේ ප්ලූටෝනියම් වගේ ඊටාම විෂ විකිරණශීලී මූලද්‍රව්‍ය පරිසරයෙන් නිකුත් වුණොත් එහෙම ඒවා අපේ ශරීරවලට ඇතුල් වෙනවා. දැන් ඔයාලා හොඳටම දන්නවා දෙවන ලෝක යුද්ධ කාලේදී මතක ඇති මේ ජපානයේට අර ඒ ජපානයේ මම හිතනවා විකිරණ සම්බන්ධයෙන් කතා කරනකොට වැදගත් වෙන රට මේ 40 ගණන් වල 1900 මේ පුපුරනවා පරමාණුක බෝම්බේ හිරෝෂීමාව සහ නාගසාකි කියන නගරවල. එතකොට මේ පුපුරලා ගියපු බෝම්බෙන් නිකුත් වෙච්ච විකිරණ දැන් බෝම්බෙට මිනිස්සු මැරුණා ඒක වෙනයි. ඊට පස්සේ ඒකෙන් නිකුත් වෙච්ච විකිරණ පොළවේ පස්වල තියෙනවා, පස්වලින් භෝග වලට ඇතුල් වෙනවා, භෝග වලින් ආහාර වලට ඇතුල් වෙනවා. ඇතුල්ලා මිනිස්සු ඒවා කනවා. කාපුවාම මිනිස්සුන්ගේ ජාන විකෘති වෙනවා. ජාන විකෘති වෙන කියන්නේ එයාලගේ අර DNA ස්ට්‍රක්චර්ස් වල තියෙන DNA පැටර්න්ස් වෙනස් වෙනවා. ඉතින් ඒකට මේ මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහැ. එයාලා වෙනද වගේ කාලා බීලා හොතර ජීවත් වෙනවා. හැබැයි එයාලගේ බබා ඉපදෙනකොට එයාලගේ ළමයෙක් ඉපදෙනකොට අර විකෘති වෙච්ච විකිරණය නිසා විකෘති වෙච්ච ජානයෙන් නම් බැරි වෙලාවත් අර බබා හැදෙන්නේ ඌ විකෘති වෙනවා. අදටත් ඒ ප්‍රදේශවල තවමත් විකෘතියයි ඉපදෙනවා. ඒ කියන්නේ බෝම්බෙන් නිකුත් වෙච්ච විකිරණවල බලපෑම තවම පරිසරයේ තියෙනවා. ඒතර හිතන්න මේ විකිරණ මොනතරම් බලපෑමක් ඇති කරයිද? ඒතර දැනට අපි හඳුනගෙන තියෙන ප්‍රධානතම මේකේ දීලා තියෙනවා බලන්න මේ නියුක්ලියර් වේස්ට් එකට කරන දේවල්. ඒ කියන්නේ ඒවා කොහොමද ඉවත් කරන්න කියන එක විශේෂයෙන්ම රෝහල් වල ප්‍රතිකාර කරන්න විකිරණශීලී මූලද්‍රව්‍ය එහෙම නැත්නම් න්‍යෂ්ටික ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනවා. ඊට අමතරව ලෝකේ බල ශක්ති උත්පාදනය කිරීමේදී විශාල තාපයක් උත්පාදනය කරගන්න අපි දන්නවා දැන් ගල් අඟුරු බලාගාරයකින් විදුලිය හදනවා නම් ගල් අඟුරු ටොන් ගාණක් දහනය කරන්න ඕනේ විදුලිය උත්පාදනය කරන්න. හැබැයි නියුක්ලියර් පවර් ස්ටේෂන් එකක ඉතා කුඩා න්‍යෂ්ටික ප්‍රභවයකින්
විශාල විද්‍යුත් ශක්තිය උත්පාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ න්‍යෂ්ටික මූලද්‍රව්‍ය වල විශේෂයෙන්ම යුරේනියම් සහ ප්ලූටෝනියම් කියන මූලද්‍රව්‍ය වල අධික විකිරණශීලීතාවයක් තියෙනවා. ඒ නිසා ඒවායින් ලබා ගන්න පුළුවන් තාප ශක්තිය අතිවිශාලයි. ඒ නිසා අර නැව් ගණන් ගල් ලඟුරු ගෙනල්ලා දහනය කර ගන්න තාපේ වෙනුවට පොඩි ප්ලූටෝනියම් කෑල්ලකින් අතිවිශාල තාපයක් උත්පාදනය කරලා විදුලිය නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මේ වගේ විදුලිය නිෂ්පාදනය කරන්න ප්‍රතිකාර ක්‍රමවලට වගේ කටයුතු වලට මේ විකිරණශීලී මූලද්‍රව්‍ය භාවිතා කරනවා. ඒතර මේ භාවිතා කිරීමෙන් පස්සේ ඉතිරි වෙන වේස්ට් එකට අපි කියනවා නියුක්ලියර් වේස්ට් එක. එහෙම නැත්නම් මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය. ඒතර මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය නිකාම පරිසරයට විසිකරන ස්පිරිතාලවල වල භාවිතා කරන නියුක්ලියර් වේස්ට් එක න්‍යෂ්ටික අපද්‍රව්‍ය එහෙමම නිකන් නගර සභාවේ කුණු ලොරියට දුන්නොත් පරිසරයෙන් එකතු වෙන්නේ. ඒතර අර ජපානයේ උනා වගේ ලෝකේ හැම තැනම මිනිස්සුන්ගේ විකෘතිතාවය දැනටත් කොහොමද මිනිස්සු විකෘති. නමුත් අනාගතයේදී ඒ විකෘතිය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ නියුක්ලියර් වේස්ට් එක කියන්නේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය එයාලා වෙන් කරලා වෙනම ඇලුමිනියම් හරි ලෝහ වලින් හදපු ටැංකියකට දාලා ඒක ඝන ලෝහ තට්ටුවකින් සහ කොන්ක්‍රීට් තට්ටුවකින් සීල් කරලා මේවා අරන් ගිහිල්ලා කවුරුත් ජීවත් වෙන්නේ නැති මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ඈත කාන්තාර වලට ගිහිල්ලා පොළොව යට වල දානවා උමගක් හදලා ඒ උමගෙන් පොළොව යටෝට ගිහිල්ලා මේ නියුක්ලියර් වේස්ට් එක කාන්තාර ප්‍රදේශවල හංගනවා. හරි. ඒ කියන්නේ එහෙම ඉවත් කරනවා. ආය සමහර රටවල් ලෝකේ කරන්නේ මේ විදිහට කොන්ක්‍රීට් කුට්ටි හදලා ඒවා මුහුදු පතුලට අරගෙන ගිහිල්ලා පතුල ගිල්ලලා දානවා. ආය කිසිම දවසක පුපුරලාවත් මේවා ඉවතට එන්නේ නැති වෙන්න තමයි මේවා සීල් කරලා එහෙම තමයි ඉවත් කරන්නේ. නමුත් අනාගතයේ කවදා හරි දවසක මේවා පිපිරීමෙන් විශාල හානියක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඔය ප්ලූටෝනියම් සහ යුරේනියම්. දැන් යුරේනියම් කියන මූලද්‍රව්‍ය අවුරුදු බිලියන 4.4ක් යනවා. අවුරුදු බිලියන නේ. අවුරුදු බිලියන 4.4ක් යනවා යුරේනියම් වල. ඒ කියන්නේ යුරේනියම් කියන විකිරණශීලී මූලද්‍රව්‍යයේ ප්‍රබලතාවය හරි අඩක් වෙන්න. අර්ධ ආයු කාලය අවුරුදු බිලියන 4.4ක්. ඒ කියන්නේ පරිසරයට බැරි වෙලාවත් යුරේනියම් කියන උග්‍ර පිළිකාකාරක සමහර වෙලාවට ජාන විකෘති කරන්න පුළුවන් අධික විකිරණශීලී යුරේනියම් නිදහස් වුණා. ඒ යුරේනියම් වල විකිරණශීලීතාවය හරි අඩක් වෙන්න අවුරුදු බිලියන 4.4ක් යනවා. හරියට නිකන් පෘථිවියේ ඉතිහාසය වගේනේ. අවුරුදු බිලියන 5ක් කියලානේ අපි කියන්නේ පෘථිවියේ ආරම්භය ඉඳලා අද දක්වා. ඒ වගේ කාලයක් යනවා. ඊළඟට ප්ලූටෝනියම් ගත්තොත් ඒත් ඒ වගේ. අපි ප්ලූටෝනියම් ගත්තොත් එහෙම එයාගේ අර්ධායු කාලය වෙනවා 3,73,000ක් විතර අවුරුදු. අවුරුදු 3,73,000ක විතර අර්ධායු කාලයක් තියෙනවා ප්ලූටෝනියම් වලට. ඒ කියන්නේ මේවා බැරි වෙලාවත් පරිසරයෙන් නිදහස් වුණොත් මේ තරම් දිගු කාලයක් මිනිසාට සත්තුන්ට ශාකවලට හානි කරමින් එයාලා පරිසරය තුල පවතිනවා. ඒ නිසා මේවා නිකාම පරිසරයෙන් නිදහස් වීමේ තරම් යෝග්‍ය වෙන්නේ නැහැ. හරි. ඒතර මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගැන මෙතනදී දීලා තියෙනවා. හරි. ඒ ඔයාලා කියව ගත්තාම තේරෙනවා මම මේ පාඩමේ දැන් ගොඩක් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව ඔක්කොම ටික අපි මුද්‍රණය කරලා තියෙනවා. කියව ගත්තාම තේරෙන හින්දා අද යන්තම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. හරි. ඊළඟට ගෘහස්ත අපද්‍රව්‍ය. දැන් අපි වර්තමානයේදී ගෙවල් වල භාවිතා කරන රසායනික ද්‍රව්‍ය නම් කොච්චර තියෙනවද නේ? පළවෙනියෙන්ම ගත්තොත් උතන වගුවේ දීලා තියෙනවා අච්චු පොතෙත් 189 වෙනි පිටුවේ බලන්න පුළුවන් ආහාර වලට එකතු කරන රසායනික ද්‍රව්‍ය. රසය වැඩි කරන්න රසකාරක. ආහාර වල පුප්පලා ගන්න නිකන් ආහාර පුම්බන්න පිපුම් කාරක. වර්ණය ඇති කරන්න වර්ණකාරක. මේ බලන්න මේ. පෝෂණය වැඩි කරන්න අපි විටමින්, ඛනිජ ඇතුළු මේ ඔක්කොම කෘත්‍රිම ද්‍රව්‍ය.
එකතු කරනවා. රසය වැඩි කරලා රසය උද්දීපනය කරන්න MSG මොනෝසෝඩියම් ග්ලූටමේට් අපි දැන් ගොඩක් කරලා කියන්නේ අජිනමෝටෝ වර්ගෙම හොඳ නැහැ කියන්නේ. ඒ වගේ විශාල වශයෙන් මේ MSG කියන රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. අපේ ඇටකටු පවා දිරලා යන්න පුළුවන් මට්ටමේ ඊටාම භයානක රසායනික ද්‍රව්‍ය දානවා ගොඩක් වෙලාවට. දැන් ඔයාලට පොඩි උදාහරණයක් ඕනනම් මම කියන්නම්. මේ සාමාන්‍යයෙන් ඔයාලට ගෙදරදී කෑම බීම කාපුවාම වැඩි වතුර තිබහම එන්නේ නැහනේ නේ. හැබැයි ඔයාලා ඔය හොඳ කියලා හිතාගෙන ඉන්න ලොකු හෝටලයකට ගිහිල්ලා කෑම කෑවා කියන්නේ කවදා හරි ඔය නිමාඩු දවසක ගිහිල්ලා ආපු වෙලාව ඉඳලා රෑ එළි වෙනකම් වතුර බිබී ඉන්නවනේ. ගොඩාක් වතුර තිබහනවා. ඇයි ඒ MSG දාලා ගොඩාක් අජිනමෝටෝ අඩංගු රසායනික රසකාරක දාලා තියෙන. ඒ රසකාරක තියෙන ආහාර වැඩිපුර කාපු දවසට ඔයාලට ගොඩාක් වතුර තිබා හැදෙනවා. හරි පහසුයි හොයාගන්න. හැබැයි කනකොට හරිම රසයි කීකේ කන්නේ නේද? ඒ වුණාට වැඩක් නැහැ. ශරීරයෙන් භාගයක් දිරලා ඉවරයි. ගෙදර එනකොට ඒ විස රසායනික ද්‍රව්‍ය වල බලපෑමන නේද? ඊළඟ ආහාර නරක වීම වළක්වන්න පරිරක්ෂක ආහාර මත ඔක්සිජන් ක්‍රියාකාරීත්වය අඩාල කරන්න ප්‍රතිඔක්සිකාරක විශේෂයෙන්ම BHT වගේ ද්‍රව්‍ය බියුටිලේට් හයිඩ්‍රොක්සිටොලුවීන් කියන රසායනික ද්‍රව්‍ය දාන ඔය අයිස්ක්‍රීම් වර්ග යෝගට් ගොඩාක් වෙලාට මේ ආහාර වලට එකතු කරලා තියෙනවා. වර්ණය වැඩි කරලා පෙනුම වැඩි කරන්න කැරොටින් නේ ඔය බටර් යෝගට් වල ලා කහ පාටක් තියෙන්නේ ඔය කැරොටින් කියන වර්ණකාරක එකතු කරලා තියෙනවා. පිපුම් කාරක බේකින් පවුඩර් සෝඩියම් බයිකාබනේට් වගේ දේවල්. පැණි රස කාරක සීනි සැකරීන් ගොඩක් වෙලාවට සැකරීන් තමයි ඔය සිසිල් බීම වර්ගවල පැණි රස ඇති කරන්න යාලා දාන්නේ. සීනි දාන්නේ නැහැ. ඔය හැටි කොහෙන්ද සීනි නේද? ඔය බීම හදන මට්ටමට. ඒ සැකරීන් තමයි භාවිතා කරන්නේ. ඊළඟට වර්ණය වෙනස් කරන්න විරංජන කාරක භාවිතා කරනවා. දීලා තියෙනවා. එතකොට මේ රසායනික ද්‍රව්‍ය අධික ලෙස ඔයාලගේ ශරීරවලට ඇතුල් වුණොත් මොකද වෙන්නේ? මේ බලන්න ඇදුම රෝග හැදෙන්න පුළුවන්. වකුගඩු දියවැඩියාව හෘදයාබාධ පිළිකා ආහාර මාර්ගයේ පෙනහැලි අක්මාව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ආසාත්මිකතා ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග හැදෙන්න පුළුවන් නේ. ඊළඟ ළමුන්ගේ අධික්‍රියාකාරීත්වය කියන්නේ මේ බොහොම ව්‍යාකූල මනසකින් ඔයාලා පාසල් වලත් ඇති හරිම කලබලකාරී වේගවත් අධික්‍රියාකාරීත්වයක්. ඒ කියන්නේ වෙනස්ම ව්‍යාකූල මානසික හැසිරීම් තියෙන කට්ටිය. ඊළඟට මන්ද මානසික හා සාපරාධී මානසික තත්ත්ව ඇති වෙන්න පුළුවන්. දැන් මන්ද මානසිකත්වය නේද විභාගේ ප්‍රතිඵල එනකොට තේරෙයි ඔයාලා මන්ද මානසිකද නැද්ද කියලානේ. ඉතින් ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ආහාර මාර්ගයේ ආශ්‍රිත රෝග ඇති වෙන්න ප්‍රධාන වශයෙන් බලපානවා මේ රසායනික ද්‍රව්‍ය. ඒ නිසා තමයි අපි කියන්නේ පුළුවන් තරම් රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් යෙදෝ කෑම බීම ගන්න පුරුදු වෙන්න වෙනවා. නමුත් ඔයාලා කන්නේම චොකලට් කෑවත් අයිස්ක්‍රීම් කෑවත් යෝගට් කෑවත් ඊළඟට කඩේක හදපු බත් එකක් ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවත් පුදුම රසායනික ද්‍රව්‍ය ගොඩක් තමයි අපි කන්න පුරුදු වෙන්නේ. එහෙම කියලා ඔයාලා ගෙදරට ගෙනල්ලා එළවලු පළතුරු ගෙනල්ලා කෑවත් ඒත් ඒක පිරිසුදු නෑ. මොකද හේතුව නුවරඑළිය වගා කරන ගොවීන් යොදන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය නුවරඑළිය බලන්න මොනතරම් රසායනික ද්‍රව්‍ය විකුණන කඩවල් තියනවාද ගොවිතැන් කරන කට්ටියට. ඒතර ඒ ඔක්කොම අපි කන කෑමට එකතු වෙලානේ. පළතුරු නේ මොන හිදවන්න පැහෙන්න ගහනවා බෙහෙත් ඉදෙන්න බෙහෙත් ගහනවා නරක් නොවී තියාගන්න බෙහෙත් ගහනවා නේද? දැන් පිට රටින් එන පළතුරු වර්ග ගත්තාම මාස ගානක් අපි ඇපල් ගෙඩිය ගෙදර ගෙනලා දවස් 3න් 4න් නරක් වෙනවා. නමුත් පිට රට ඉඳලා අවුරුදු ගානක් මෙහෙ ඇවිල්ලා තියෙනවා මාස ගානක් තියෙනවා මොකුත්ම වෙන්නේ නැතුව. ඒ කියන්නේ කල් තබා ගන්න බෙහෙත් ද්‍රව්‍ය ගහලා මේ රසායනික ද්‍රව්‍ය ඔක්කොම අපේ ශරීරවලට ඇතුල් වෙනවානේ. ඒ නිසා ඒව ඒ තරම් භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ කියන එක තමයි අපේ මතය. ඒ වුණාට හෙටත් ඔයාලා ඒවම කනවා කියන්නේ මම දන්නවා. රයිට් හොඳයි. ඊළඟට අපි එමු ශෝධනකාරක. මේවත් අපි පන්තිවල කියලා දීලා තියෙන්නේ. අපි දන්නවා මේ ඉස්සර නම් ගොඩක් වෙලාවට බොහොම අඩු ශෝධනකාරක ප්‍රමාණයක් තිබ්බේ. සබන් කැටයක් ගෙදර අරන් ගියාම ඒක නාන්න ඔළුවේ ගාන්න රෙද්ද හොදගන්න වලම් පිඟන් කෝප්ප හොදගන්න තව වාහනයක් තිබ්බොත් ඒක හොදගන්න ඇතුළු සියලු හොදන දේවල් වලට ඔය සබන් කැටේ භාවිතා කරනවා. අද වෙනකොට
නේ දැන් ඉස්සර තිබ්බ සබන් කැටවල පොඩි බාධාවකුත් තිබ්බා. ඔයාලා ආච්චිලා සීලෙන් අහලා තියෙනවා නම් එයාලා දන්නවා මේ සබන් කැටේ නම් හොඳයි. හැබැයි ඔය අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ගිහිල්ලා රෙදි හොදනකොට කුණු යන්නේ. සමහර සබන් තියෙනවා මුහුදේ ගිහිල්ලා ඔයාලා සබන් ගාලා නානවා. සබන් වල පෙන නගින්නේ. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඔයාලා දන්නවා මේ අනුරාධපුර පොළොන්නරුවට ගියපුවාම විශේෂයෙන්ම පොළොන්නරුවේ වතුර අපි කියනවා කියුල් කියලා. ඒකට හේතුව තමයි මේ වතුරට කියන්නේ කටින ජලය. ඒ ජලයේ තියෙනවා කැල්සියම් අයනයි මැග්නීසියම් අයනයි. මෙන්න මේ කැල්සියම් අයන සහ මැග්නීසියම් අයන අඩංගු ජලයට තමයි අපි කියන්නේ කටින ජලය කියලා. මේ වතුර මේ වතුර බිව්වොත් තමයි ඔයාලට කිවුල් රහක් දැනෙන්නේ. දැන් ඔය අනුරාධපුර පොළොන්නරුව පැත්තේ මිනිස්සුන්ගේ ගෙවල් වල කේතලයක් ගත්තාම මේ කේතලයක් හොඳේ ගණන් ගන්න එපා හැඩේ ගැන. මේ කේතල් වල පතුලේ සුදු පාට රොටිය වගේ තට්ටුවක් මිදිලා. ඇයි දන්නවද? අර කිවුල් රහට හේතු වෙන කැල්සියම් මැග්නීසියම් කාබනේට විදිහට අවක්ෂේප වෙලා. තේරෙනවද? ඉතින් ඒ හින්දා මේ වතුර ඒ වුණාට ඔක්කොම අයන අයින් වෙලා යන්නේ නැහැ. තව බොන වතුරේ චුට්ට අයන තියෙනවා. හරි? ඒතර මෙන්න මේ ජලය තුලදී සාමාන්‍ය සබන් පෙන නගින්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මුහුදු වතුරේදී හෝ කිවුල් වතුරේදී සබන් පෙන නගින්න නැතුව කැටි ගැහෙනවා. විශේෂයෙන්ම ඔය අපේ පැරණි නිෂ්පාදනය කරපු මම අර කියපු හැම වැඩකටම ගන්න සබන්. හැබැයි දැන් තියෙන සබන් වර්ග බලන්නකො, දැන් තියෙන ෂැම්පු වර්ග බලන්නකො. මුහුදේ ගිහිල්ලා නෑවත් හොඳට පෙන ගුලි මෙහෙම පිපිලා එනවානේ. හොඳට පෙන නගිනවා. ඇයි ඒවායේ විශේෂයෙන් අන්තර්ගත කරලා තියෙනවා කෘත්‍රිම පොලිෆොස්ෆේට් අඩංගු සංඝටක. මෙන්න මේ කෘත්‍රිම ෆොස්ෆේට් අඩංගු සංඝටක වලින් හදපු ශෝධනකාරක ඕන ජලයක කටින ජලය නිකන් ජලය හොඳට පෙන නගලා කුණු ඉවත් වීම වෙනවා. හැබැයි ඔයාලා දැකලා ඇති ඒ જાතිය සබන් වර්ග ෂැම්පූ වර්ග වලින් ඔයා නාලා හොදලා කරපුවාම ඒ සබන් පෙන වතුර මතු පිට නිකන් කැට වගේ පා වෙනවා. ඒ කියන්නේ වතුර මතු පිට තට්ටුවක් වගේ පා වෙනවා. මේක ප්‍රබල පරිසර දූෂක ද්‍රව්‍යයක්. දැන් මම කියාගෙන ආවේ ඉස්සර එක සබන් කැටයකින් මේ හැම එකම හොදගත්තට. දැන් බලන්නකොනේ කොණ්ඩේට මම එදත් කිව්වනේ කොණ්ඩේ හොදන්න ෂැම්පෝ, මූණට ෆේස් වොෂ්, හෑන්ඩ් වොෂ් නේ, ඊළඟට බොඩි වොෂ් නේ, මවුත් වොෂ් මුළු ශරීරයේම එක එක කෑල්ලට වෙනම ශෝධනකාරක හදලා නේ. ඊළඟට ගත්තාම වාහන හොදන්න වෙනම සේදුම්කාරක, ටයිල් ක්ලීන් කරන්න ටයිල් ක්ලීනර්ස්, ඒ වගේ හැම දෙයකටම ශෝධනකාරක හැදිලා. හැබැයි මේ හොදලා ඉවත් වෙන සියලුම ජලය සහ මේ රසායනික ද්‍රව්‍ය හේදිලා යන්නේ කොහටද? අපේ පරිසරයට. ඒ නිසා තමයි ඒව ඒ තරම්ම සුදුසු වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. ඒතර මේක දීලා තියෙනවා 22 වෙනි පිටුවේ. ඒක ඉරක් ඇදලා තියාගත්තත් කමක් නැහැ. 22 වෙනි පිටුවේ ඖෂධ කියන මාතෘකාවට උඩින් තියෙන කාරණා තුන බලන්න. කටින ජලයේ කැල්සියම් ධන දෙක හා මැග්නීසියම් අයන පවතින බැවින් ඒවා සමග ජලය එකතු වී ජලයේ අද්‍රාව්‍ය සංඝටක සාදයි. එවිට සබන් වල ශෝධනයේ නිසි ලෙස සිදු නොවේ. මේ සබන් වල ඇති අවාසියකි. ඒකට විසඳුමක් ලෙස වර්තමානයේදී පොලිෆොස්ෆේට් අඩංගු කෘත්‍රිම ශාලක වර්ග නිපදවා ඇත. ඒවා කටින ජලයේදී පවා ඉතා හොඳින් තෙල් පැල්ලම් ඉවත් කරයි. කෘත්‍රිම ශාලක අධික ලෙස භාවිතයේ අහිතකර ප්‍රතිඵලයක් ලෙස ජල පද්ධති මත පාවෙන ශාලක පෙන කැටි දැකිය හැක. ශාලක පෙන කැටි ඩිටර්ජන්ට් සාන් දන්නවනේ අර හංසයෝ පාවෙනවා වගේ වතුර මතු පිට පෙන කැටිති පාවෙනවා. ඒවා මේ පරිසරයේ දූෂණය කරනවා. විශේෂයෙන්ම ජලජ පැලෑට වල වර්ධනයට බලපෑම් ඇති කරනවා. මත්ස්‍යයන්ගේ ශ්වසනයට අවශ්‍ය කරන ඔක්සිජන් ටික ලැබෙන්නේ නැහැ. මාළු මැරෙනවා. විශේෂයෙන්ම ජලයේ සුපෝෂණය වෙන්න මේ අය බලපානවා. නේ ඊළඟට ඖෂධ.
මේවත් අපි එදිනෙදා භාවිතා කරන දේවල්. ඉතින් ඖෂධ වර්ග පවා විශාල වශයෙන් භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ. මොකද වකුගඩු නරක් වීම ඇතුළු ආසාත්මිකතා ඇති වෙන්න බලපානවා. ඒ නිසා අවශ්‍යම දේ පමණක් භාවිතා කරන්න. දැන් ගොඩක් කට්ටිය පුරුදු වෙලා තිනවා වේදනානාශක පැනඩෝල් වර්ග ගොඩාක් බොන්න පුරුදු වෙනවා. එහෙම හොඳ නැහැ. මොකද හේතුව එයද ශරීරයේ රෝග ඇති වෙන්න බලපානවා. ඒ කියන්නේ විශේෂයෙන්ම වෙනත් අවයව වලට හානිය ඇති කරනවා. ඊළඟට පූතිනාශක විදිහට දීලා තියෙන ෆීනෝල්, ක්ලෝරින්, මද්යසාර. අර මේ දවස්වල ගොඩක් වෙලාට අපි විස බීජ විනාශ කරන්න ඔය යන හැම තැනකම තියලා තියෙනවා මේ හෑන්ඩ් සැනිටයිසර්. අන්න ඒවයි ගොඩක් වෙලාවට තියෙන්නේ මේ පූතිනාශක ද්‍රව්‍ය. ඒකෙත් ෆීනෝල් කියන ද්‍රව්‍ය අඩුයි. ක්ලෝරින් සහ මද්යසාර තමයි එතන ගොඩක් වෙලාවට තියෙන්නේ. ෆීනෝල් තියෙනවා ඔයාලා ගෙවල් වල මේ වැසිකිලි පිරිසුදු කරන්න භාවිතා කරන විවිධ ද්‍රව්‍ය තියෙනවානේ. දැන් දන්නවනේ ඔයාලා නිවෙස්වල තියෙන වැසිකිලි මම කලින් දවසකත් කිව්වා මේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මේ ටීවී එකේ කියනවා දවසකට දෙපාරක්වත් නේ 10 පාරක්ද කොහොද වැසිකිලි භාවිතා කරනවලු. ඒතකොට දෙපාරක්වත් අහවල් රසායනික ද්‍රව්‍ය දාලා වැසිකිලි හොදන්න ඕනලු. හරි හොදන හැටි කියලා දෙන්න නළු නිලියොත් ගෙවල් වලට ඇවිල්ලා පෙන්නලා යනවා කොහොමද ලැට් එක හොදන්නේ කියලා නේ. එතකොට ඒ වගේ මේ ඇවිල්ලා අපිට කියනවා ගොඩාක් මේ කිමිකල් යොදන්න කියලා. ඒ වගේ තියෙන්නේ මේ උග්‍ර විස ෆීනෝල් කාරක. අවාසිය තමයි ඒ වැසිකිලි හොදන්න භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ඔක්කොම ටික හේදිලා යන්නේ කොහටද? ඔයාලගේ වැසිකිලි වලට. ගිහිල්ලා ඒ රසායනික ද්‍රව්‍ය වල සැරට වැසිකිලි වලේ ඉන්න මල අපද්‍රව්‍ය ජීර්ණය කරන ශුද්‍රජීවීන් ඔක්කොම මැරෙනවා. මැරුණාට පස්සේ අර වැසිකිලිය තුල ස්වභාවිකව මල අපද්‍රව්‍ය ජීර්ණය වීමේ ක්‍රියාවලිය නතර වෙනවා. ඒ නිසා ඔය ටීවී එකේ කිව්වට නළු නිලියෝ කිව්වට මේ දවසකට දෙපාරක් අහවල් එක දාලා හොදන්න කියලා එහෙම පුරුදු වෙන්න එපා. මම කියන්නේ ඒක පුළුවන් තරම් අඩු කරන්න. එයාලා පෙන්නන විදිහට අර මේක පිටි මොකද්ද ඒක හම්බෙන අපි මේ බෝතලේ පිටිම මෙහෙම හලන්නේ නැතුව ඒකෙන් මූඩියක විතර ප්‍රමාණයක් වතුරට දාලා හොඳට වතුරේ කලවම් කරලා අපි ඒ ජලය ආධාරයෙන් හොදනවා නම් අර වැසිකිලි වලට ෆීනෝල් කාරක විස රසායනික එකතු වෙන එක වළකිනවා. එතකොට අර මල අපද්‍රව්‍ය ශුද්ධ ජීවීන් මගින් හොඳින් ජීර්ණය කරලා ඒවා පස් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයාලා ඒවා පුරුදු වෙන්න කවුරුත් කිව්වට කරන්න එපා. ඊළඟට ප්‍රතිපූතික අයඩීන්, සර්ජිකල් ස්ප්‍රීතු, බෝරික් අම්ලය වගේ දේවල් ඔයාලා තුවාලවල වර්ධනය වන ශුද්ධ ජීවීන්, බැක්ටීරියා විනාශ කරන්න භාවිතා කරන දේවල්. ඒක කියවුවාම තේරෙනවා. මේකත් ඔය ගෑනු ළමයිට ටිකක් වැදගත් වෙයි. පේනවා නේද අර ගෑණියගේ ෆොටෝ එකකුත් දාලා තියෙනවා. රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරලා අන්තිමට වෙච්ච දේවල් නේ. ඒවා වැඩි භාවිතා කරන්න හොඳ නැහැ. දැන් විශේෂයෙන්ම ඔය තොල් ආලේපන තියෙන්නේ තොල් පැලෙන එක වළක්වන්න ශීත රටවල් වල මිනිස්සු ආරම්භයේදී භාවිතා කරපු දෙයක්. නමුත් දැන් අපි කට්ටිය මොකද පුරුදු වෙලා තියෙනවා අදින රෙද්දේ පාටට තොල් ආලේපන අධික ලෙස ගන්නවා. සමහර ඒවා ඊටාම විෂ, ඒ කියන්නේ අපේ හැමත විෂ සහිත රසායනික සංයෝග වලින් අන්තර්ගත වෙලා තියෙන ද්‍රව්‍ය තියෙනවා. ඒතර මේවා මේ නිෂ්පාදනය කරලා තියෙන ක්‍රමය හරියටම අනුගමනය කරලා ආලේප කරොත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් සමහරවිට දන්න සමහර තොල් ආලේපන තොලේ ආලේප කරන්න කලින් ඔයාලගේ ස්කින් එක, ඒ කියන්නේ තොලේ ඒ හැම ආරක්ෂා කරන ආලේපයක් ගාලා ඒක උඩින් තොල් ආලේපනයේ ගාන අවස්ථා තියෙනවා. එතකොට හැමත වෙන හානිය ආම වෙනවා. දැන් සමහර කට්ටිය මේක දන්නේ නැතුව ඔහේ තියාගෙන උලනවා ඔක්කොම ටික. හරි අන්තිමේට මොකද වෙන්නේ? තොල් පැලෙන එක වළක්වන්න තොල් ආලේපන ගහන්නේ. හැබැයි ටික කාලයක් ඒක ගාලා අන්තිමේට මොකද වෙන්නේ? අර ඉඩෝරෙට වේලුණු වැවක් වගේ තොල් පැලිලා යනවානේ. ඒ නිසා ඒවා භාවිතා කරන්න හොඳ නැහැ. ඊළඟට තව එකක් ගත්තාම ඔයාලා දන්නවා මේ විනාඩියක් ඉන්න. ඔය මේ භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් තමයි හැම සුදු වෙන්න කියලා. ඔයාලා දන්නවා මේ හැමේ අපේ තියෙනවා ස්වභාවික මෙලනින් වර්ණකය. ඒකෙන් තමයි ඔයාලගේ හැමට ස්වභාවික වර්ණය ලැබිලා තියෙන්නේ. දැන්
තද කළුහමක් තියෙන කට්ටියගේ මෙලනින් වර්ණකයේ වැඩිපුර අන්තර්ගත වෙනවා. සුදුහම තියෙන කට්ටියගේ මෙලනින් වර්ණකයේ අඩුවෙන් අන්තර්ගත වෙනවා. දැන් අපි දන්නවා අහවල් ක්‍රීම් වර්ගයේ ගාපුවාම මේක දාලා නැතුවද මං හිතන්නේ නේද? මේ ඔව් නේ දාලා නැහැ. හරි. දැන් අහවල් ක්‍රීම් වර්ගයේ භාවිතා කරාම හැම සුදු වෙනවා. දවස් 7න් සුදු වෙනවා. ඉතින් අපේ අයත් ගෙනල්ලා ඒක ගන්නවා. ඒකෙන් මොකද දන්න සුදු නම් වෙනවා. හැබැයි එකෙන් වෙන්නේ ඔයාලාගේ හැම කළුයි කියන්නකො. දැන් මේ ඔයාලා කියලා හිතන්නකො. ඔයාලගේ හැම කළුයි මේ කළු හැමේ ඒ කළු වර්ණය ඇති වෙලා තියෙන ඔයාලගේ ස්වභාවික මෙලනින් මගින් දැන් ඔයාලා මේ ක්‍රීම් එක ගාපුවාම වෙන්නේ ඔයාලගේ ස්වභාවික මෙලනින් හට ගැනීම පාලනය කරනවා. හරි? ස්වභාවික මෙලනින් හට ගැනීම පාලනය කරපුවාම හැමේ මෙලනින් අඩු වෙනවා. හැමේ මෙලනින් අඩු වෙනකොට හැමේ තියෙන කළු වර්ණය අඩු වෙලා අන්තිමේට සුදු වෙන්න පටන් ගන්නවා. දැකලා තියෙනවා සමහර කට්ටියගේ මූණ සුදුයි බෙල්ල කළුයි නේ හරියන්නේ. ඒ වගේ මේ ඇති වෙනවා. එතකොට ඉතින් මේක මුළු ශරීරයේම ගා ගන්න වෙනවා. ඒකට අවසාන ප්‍රතිඵලය ලෙස ස්වභාවික මෙලනින් නැති වෙලා අඩු වෙලා ගිහිල්ලා. ඊට පස්සේ මොකද වෙන්නේ? සූර්යාගේ ඉඳලා එනවා පාරජම්බූල කිරණ. මේ පාරජම්බූල කිරණ ශරීරයේ චර්මයේ ඇතුළට යාම වැළැක්වීම මේ මෙලනින් වර්ණකය මගින් සිදු කරනවා. අන්තිමේට මොකද වෙන්නේ? දැන් මේ අහිතකර පාරජම්බූල කිරණ හැමතෙම ඇතුල් වෙලා ඔයාලගේ සමේ චර්ම පිළිකා ඇති කරනවා. සමේ විවිධ පැල්ලම් කුෂ්ඨ ඇති වෙනවා. අන්තිමේට කාලයක් යනකොට අර තිබ්බටත් වඩා අවුරුදු 20 දී කළුවෙක් කෙනා සුදු වෙන්න කියලා ක්‍රීම් එක ගන්නවා. අවුරුදු 22 විතර වෙනකොට සුදු වෙනවා. අවුරුදු 30 විතර එනකොට ආච්චිට වඩා නාකි පෙනුමක් එන්න පුළුවන්. මේවා අධික ලෙස භාවිතා කිරීමෙන්. ඒ නිසා ඒවද අපි පාලනය කරගන්න වෙනවා. හරි? පුයර වර්ග හිසකෙස් වර්ණක එහෙමත් දීලා තියෙනවා. මේ ඔක්කොම අපේ මේ ස්කැප් එක කියන්නේ මේ මොනවාද හිස් කබලට එහෙම හොඳ නැහැ. ඒකේ ගොඩක් වෙලාවට ඉස්සොරිය ඇති වෙලා ගොඩාක් වෙලාවට මේ කේශ මූලයන් විනාශ වෙන්න බලපානවා මේ සමහර ඩයි වර්ග. විශේෂයෙන්ම මේ ඩයි වර්ග දෙකක් තියෙනවා. ස්ථිර වර්ණක සහ ෂැම්පු ගාපුවාම හේදිලා යන ඩයි වර්ග. ඔයාලා ඉස්කෝලවල විවිධාකාර අවස්ථාවලදී නාට්‍ය එහෙම කරනකොට කොණ්ඩේ ගහන්නේ ෂැම්පු ගාපුවාම හේදිලා යන ඩයි වර්ගනේ. ඒතර ඒවා ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ. නමුත් ස්ථිර වර්ණක වලින් බලපෑමක් තියෙනවා. හරි? තොල්ලාලේපන ඔක්කොම මම සාකච්ඡා කරපු දේවල්. පෙරලන් ටියුට් එකේ 24 වෙනි පිටුව ඒකේ උඩම දීලා තියෙනවා රූපලාවන්‍ය ද්‍රව්‍ය වල අවදානම්. මම ඔය කියාගෙන ආපු කාරණා ඒ ටික ඔයාලා පාඩම් කරගන්න. විභාගෙට අහනවා රූපලාවන්‍ය ද්‍රව්‍ය වලින් ඇති වෙන බලපෑම් මොනවාද කියලා. ඒ නිසා ඒක චුට්ටක් කියවලා තියාගන්න. ආලේපන තීන්ත වර්ග ගැනක් තියෙනවා. ඒතර මේ කියවුවාම තේරෙන හින්දා මම සාකච්ඡා කරන්න යන්නේ නෑ. ඊළඟට මේ දිගුකල් පවතින කාබනික දූෂක දැන් resistant organic pollutants කියන එක විවිධ ප්‍රභව වලින් පරිසරයට එකතු වන අභියෝගාත්මක කාබනික රසායනික ද්‍රව්‍ය සමූහයක් ලෙස දිගුකල් පවතින කාබනික දූෂක හඳුනාගෙන ඇත. ඒවා පහත සඳහන් විශේෂ ලක්ෂණ ඇත. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔය ආහාර වලට එකතු කරන රසායනික ද්‍රව්‍ය වලින් වෙන්න පුළුවන්. වගා බිම් වලට එකතු කරන කෘමිනාශක, වල්නාශක වලින් වෙන්න පුළුවන්. රූපලාවන්‍ය ද්‍රව්‍ය වලින් ඒවා හේදිලා පරිසරයට යන ද්‍රව්‍ය වෙන්න පුළුවන්. මේ වායේ තියෙන මේ කාබනික ද්‍රව්‍ය පරිසරය තුල දිගුකල් නොනැසී තියෙනවා. විතරක් නෙවෙයි ආහාර දාමයෙන් දාමයටත් යනවා. මම අර එදා කිව්වේ බැරලෝහ ආහාර දාමයෙන් දාමයට ගියා වගේ මේ කාබනික දූෂකත් ආහාර දාමයෙන් දාමයට ගිහිල්ලා
ආහාර දාමවල එක් රැස් වෙනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් නුවරඑළියේ අර්තාපල් වගා කරන භූමියක් තියෙනවා. මේ අර්තාපල් නුවරඑළිය ගොඩක් වෙලාවට ශීත දේශගුණයක් තියෙන්නේ. මේ ශීත දේශගුණයේ හින්දා මේ දිලීර රෝග ඇතිවීමේ අවදානම වැඩි. ඒ නිසා අර්තාපල් වලට නිරන්තරයෙන් දිලීර රෝග හැදෙනවා. ඒ නිසා මේ ගොවි මහත්තුරු ඒ දිලීර රෝග හැදෙන එක වළක්වන්න විවිධ බෙහෙත් වර්ග ගහනවා. ගහපුවාම මොකද වෙන්නේ? විශාල වශයෙන් මේ පරිසරයේ පස්සේ මේ බෙහෙත් රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා. දැන් ඊට පස්සේ ගොවි මහත්තයා කල්පනා කරනවා මේ අර්තාපල් වගාව දැන් හරියන්නේ නැහැ පාඩුයි කියලා. ගොවි මහත්තයා හරක් පට්ටියක් පටන් ගන්නවා. හරි. දැන් හරක්ට කන්ට මේ අර්තාපල් වගා කරපු බිමේ තනකොළ හදනවා. දැන් අර්තාපල් වගා කරපු බිමේ මොනවද තියෙන්නේ? තනකොළ. දැන් මේ තනකොළ වැවෙන්නේ අර්තාපල් වගා කරපු බිමේනේ. මේ බිමේ තියෙනවා අර්තාපල් වගාවට දාපු විස රසායනික ඔක්කොම ටික. කාබනික දූෂක. දැන් මොකද වෙන්නේ? තනකොළ වල මුල් වලින් මේ විස රසායනික ටික තනකොළ වලට ඇතුල් වෙනවා. දැන් හරක් ඇවිල්ලා තනකොළ කනවා. දැන් පොළවේ තිබ්බ විස රසායනික තනකොළ හරහා කාබනික දූෂක ටික හරකට ගියා. එළ හරක කියමුකෝ. හරකට ගියා. එළ හරකගෙන් කිරි ගන්නකොට ඒ කිරිවල තියෙනවා අර අර්තාපල් වලට ගහපු ඒ පොලිඩෝල් වගේ විස රසායනික ද්‍රව්‍ය. ඊට පස්සේ ඒ කිරි අරගෙන ඇවිල්ලා අපි ඒ වගේ යෝගට් හදලා කනවා. කිරි ප්‍රෙස් මිල්ක් නේද? නුවරඑළිය හොඳ ප්‍රෙස් මිල්ක් කියලා සමහර වෙලාවට ගෙනල්ලා අපි බොනවා. හැබැයි ඒ වගේ විස රසායනික ද්‍රව්‍ය දැන් නම් මං හිතන්නේ නැති වේද. නමුත් මෙහෙම කරොත් සමහර වෙලාවට විස රසායනික ද්‍රව්‍ය ඒ කිරි හරහා අපේ ඇඟට එනවා. දැක්කනේ ඒ කියන්නේ කාබනික දූෂක ආහාර දාමයෙන් දාමයට ගමන් කරලා ජීවී දේහය තුල එක් රැස්වීමේ හැකියාව තියෙනවා. අන්න ඒවා අධික ලෙස ශරීරගත වීම ඊට කලින් මේ කාබනික දූෂක වල ලක්ෂණ දීලා තියෙනවා 24 වෙනි පිටුවේ. ඊටා දිගු කාලයක් පරිසරයේ නොනැසී පැවතීම, ආහාර දාම ඔස්සේ ජීවී දේහය තුල එක් රැස්වීම, ඊටා විශාල ප්‍රදේශයක් පුරා වේගයෙන් පැතිරී යාම සහ අධික විෂදායී වීම. දිගුකල් පවතින කාබනික දූෂක මගින් පහත බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ මේ කාබනික දූෂක ඔයාලා කන එළවලු වලින්, පළතුරු වලින්, බොන කිරි වලින්, හාල් වලින් ඔයාලගේ ඇඟට ඇවිල්ලා ඔයාලගේ ඇඟේ මේ කාබනික දූෂක එකතු වුණොත් උපතේදී විකෘතිතා ඇති වෙන්න පුළුවන්. ඊළඟට පිළිකා. දැන් කොච්චරනම් පිළිකා රෝගීන් ප්‍රමාණයක් ලෝකේ ඉන්නවදනේ. ඒ අයට මේ රසායනික ද්‍රව්‍ය සහ විකිරණ වල බලපෑම හේතු වුණා කියන්නේ මේ වෙනකොට අපි ඔප්පු කරලා තියෙනවා. පිළිකා. ඊළඟට බුද්ධි හීන වීම. මේ කොච්චර බුද්ධිය හීන වෙලාද මේ වගේ බලපෑමෙන් කියන එක නා O level විභාගයේ ලිව්වට පස්සේ ඔයාලට තේරෙනවා. ඒ හින්දා ඒකත් අපි කතා නොකරෙමු. ඊළඟට ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවානේ. දැන් කොරෝනා වෛරස් එක ආවා. බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි අපේ තියෙන ඉමුනිටි එක. එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණය. එතකොට මේ වගේ රසායන ද්‍රව්‍ය ඇඟට ගිහිල්ලා ඔයාලගේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙලා තිබ්බනම් අන්න එතනදී අනිවාර්යයෙන්ම අපිට වෛරස් එක හමුවේ පරදින්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ප්‍රතිශක්තිකරණය පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ. එතකොට ඒකට විස රසායනික ද්‍රව්‍ය නොදැමු එළවලු පළතුරු ආහාරයට ගන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟ ප්‍රජනක පද්ධතීන් වල ක්‍රියාකාරීත්වය දුර්වල වෙන්න පුළුවන්. හරි. එතකොට ඔය අපි සාකච්ඡා කරේ ඇත්තටම ඒ පරිසර දූෂණයට මේ එකතු වෙන රසායනික ද්‍රව්‍ය පරිසරයට මිනිසා විසින් එකතු කරන රසායනික ද්‍රව්‍ය ගැන. හරි. දැන් පරිසර දූෂණයේ ඍජු බලපෑම් දීලා තියෙනවා. මෙතන 25 වෙනි පිටුව බලන්න ඔයාලා. ගෝලීය උණුසුම වැඩිවීම අපි සාකච්ඡා කරා. අම්ල වැසි ඇතිවීම මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. ඕසෝන ස්තරයේ හායනය දැන් මම කියලා දෙනවා. ප්‍රභා රසායනික ධූමිකාව කියලා දෙන්නම්. ජෛව එක්රැස්වීම අපි කතා කරා. සුපෝෂණයේ විකිරණ මට්ටම ඉහළ යාම. ওই ටික අපි සාකච්ඡා කරලා දාමු. හරි? හරි.
හරි. දැන් මේ ඕසෝන් වියන හානි වීම මම එදා පේපර් ක්ලාස් එකේදී ඔයාලට පැහැදිලි කරා මතක ඇති. දැන් පෘථිවියේ කිලෝමීටර 25ත් 50ත් අතර කලාපයක තමයි මේ ඕසෝන් වියන තියෙන්නේ. දැන් මේක කියමුකෝ අපේ පෘථිවිය. මම එදා ඔයාලට පේපර් ක්ලාස් එකේදී කිව්වා මතක ඇති. දැන් සූර්යාගෙන් එන හිතකර පාරජම්බුල කියන ඇත්තටම අපිට හොඳයි. මොකද හැම පැහැපත් කරනවා නේද? අර ක්‍රීම් වර්ග ගන්න ඕනේ. හැමෝටම තියෙනවා ආවේනික සමේ වර්ණයක්. ඔයාලා මේ වර්ණය වෙනස් කරගන්න යන්න ඕනේ නැහැ. තියෙන වර්ණය මුළු හැම තැනකම ඒකාකාරීව පවත්වාගෙන යාම වැදගත්. ඒකට ඔයාලගේ හැමේ විටමින් D සංශ්ලේෂණය කරගන්න එක වටිනවා. ඒතර කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ උදේ පාන්දර අවුවේ හිටියාම 9ට 10ට විටමින් D හම්බ වෙනවා කියලා. නෑ. සූර්යාගෙන් විටමින් D හම්බ වෙනව නෙවෙයි වෙන්නේ. සූර්යාගෙන් ලැබෙන පාරජම්බූල කිරණ හමුවේ හැමේ විටමින් D සංශ්ලේෂණය වෙලා ඔයාලගේ හැම පැහැපත් වීම තමයි වෙන්නේ. නමුත් දැන් මේ හිතකර පාරජම්බූල කිරණ ආවොත්නේ. හැබැයි බැරි වෙලාවත් සූර්යාගෙන් එන මේ අහිතකර පාරජම්බූල කිරණ ආවොත් මොන වගේ වෙයිදනේ? එතකොට ඒක වළක්වන්නේ මේ පෘථුවියට කිලෝමීටර 25ක් විතර උඩින් තව කිලෝමීටර 25ක 30ක විතර ඝනකම කිලෝමීටර 50 දක්වා විතර වූ වායු කලාපයක් තියෙනවා. මෙන්න මේ වායු කලාපයට තමයි අපි කියන්නේ ඕසෝන් වියන. මේ වායු කලාපයට අපි කියනවා මොකද්ද? ඕසෝන් වියන කියලා කියනවා. හොඳේ. මේ ඕසෝන් වියනේ බහුලවම තියෙනවා ඔක්සිජන් වායුවයි ඕසෝන් වායුවයි. ඔක්සිජන් O2 ඕසෝන් O3 කියන වායු අන්තර්ගත වෙනවා. මේ වායුන් මගින් මොකද්ද වෙන්නේ? සූර්යාගෙන් එනවා අධික ශක්තියකින් යුක්ත පාරජම්බූල කිරණ අල්ට්‍රා වයලට්. අධික ශක්තියකින් යුක්ත පාරජම්බූල කිරණ. මේ කිරණවල මම එදා පේපර් ක්ලාස් එකේදී මේක ලස්සනම කියලා දුන්නා. මේ අධික ශක්තියකින් යුක්ත පාරජම්බූල කිරණවල ශක්තිය අරගෙන ඕසෝන්ලා ඔක්සිජන් සහ O පරමාණු වෙනවා. ඒවා ආපහු ඕසෝන් වෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාව සඳහා අහිතකර UV කිරණවල ශක්තිය, ඒ කියන්නේ අධිශක්ති පාරජම්බූල කිරණවල ශක්තිය වැය වෙලා ඊටාම අඩු ශක්තියකින් යුක්ත පාරජම්බූල කිරණ තමයි පෘථිවියට එන්නේ. ඒ කියන්නේ මේ අපි ඉන්නවා කියලා හිතන්න පෘථිවිය. හරි. අපි ඉන්න තැනට එන්නේ. එතකොට මේකෙන් සිදුවෙන බලපෑම ඊටාම අඩුයි. එහෙනම් පෘථිවියට අධිශක්ති පාරජම්බූල කිරණ එන එක වැළකුණේ මොන වායුව නිසාද? ඕසෝන් වායුව නිසා. මේ ඕසෝන් වායුව පවතින කිලෝමීටර් 25ක විතර ඝනකමකින් යුක්ත ඕසෝන් වියන සූර්යාගේ පාරජම්බූල කිරණවල ශක්තිය ප්‍රයෝජනයට ගන්නවා පෘථිවියට එන්ට නොදී. හැබැයි අද අපි විසින් සිදු කරන උග්‍ර පරිසර දූෂණය නිසා මම එදා පේපර් ක්ලාස් එකේදී කිව්වේ පරිසරයට නිකුත් වන CFC වායුව ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ඩයික්ලෝරෝ ඩයිෆ්ලෝරෝ කාබන් ඩයික්ලෝරෝ ඩයිෆ්ලෝරෝ කාබන් මේකට තමයි අපි කියන්නේ CFC වායුව කියලා. ශීතකරණ යන්ත්‍ර සහ වායු සමීකරණවලදී ඒ වායෙන් වායු ගෝලයට මේ පැරණි උපකරණ වලින් මේ වායුව පිට වෙනවා. ඊළඟට NO වායුව පිට වෙනවා. මේ වායුන් දෙක ඉහළ වායු ගෝලයට ගිහිල්ලා ඕසෝන් වියන දක්වා ගිහිල්ලා අපේ වායු ගෝලයේ තියෙන ඕසෝන් අණු එකින් එක විනාශ කරනවා.
එක CFC අණුවකට පුළුවන් ඕසෝන්ලා දහස් ගාණක් විනාශ කරන්නට අඛණ්ඩව. උසස් පෙළදි කියලා දෙනවා ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ තරම් හානියක් කිරීමේ හැකියාව එක CFC අණුවකට තියෙනවා. දැන් මෙයාලා මේ පිට කරන CFC ගිහිල්ලා ඕසෝන් අණු එකිනෙක විනාශ වුණොත් අන්තිමේට මේ ඕසෝන් වියනේ ඕසෝන්ලා නැති වෙලා යනවා. නැති වෙනකොට අහිතකර UV කිරණවල ශක්තිය ප්‍රයෝජනයට ගන්න කවුරුත් නැහැ. දැන් අහිතකර UV කිරණ කෙලින්ම පෘථිවියට එනවද නැද්ද? එනවා. ඔන්න ඔකට අපි කියනවා ඕසෝන් වියන සිදුරු වීම. තාම සිදුරක් ඇති වෙලා නැහැ. දැනට වෙලා තියෙන්නේ මම කිව්වේ කිලෝමීටර් 25ක් විතර මේක ඝනකමයි. ඕසෝන් ස්තරයේ සමහර තැන්වල ඕසෝන් වායුව අඩු වෙලා මේ ඝනකම කිලෝමීටර් 3ට 4ට 5ට අඩු වෙලා තියෙනවා. එහෙනම් ඝනකම අඩු වෙලා තව අවුරුදු 10කින් 12කින් බලාපොරොත්තු ගන්න මේකේ තනිකර සිදුරු හැදෙන අවස්ථාව අපිට බලා ගන්න පුළුවන් වෙයි. හරි. ඒ නිසා දැම්මම අපි මේ වායු පිට වෙන එක පුළුවන් තරම් අපිට අවම කරගන්න වෙනවා. හොඳයි. හරි. ඔන්න දීලා තියෙනවා විස්තර කියව ගන්න ඔයාලා 25 වෙනි පිටුව පෙරලන්න 26 වෙනි පිටුවේ දීලා තියෙනවා පාරජම්බෝල කිරණවල අහිතකර බලපෑම් ටික දීලා තියෙනවා ඇසේ සුද ඇතිවීම හමේ පිළිකා ඇතිවීම ප්‍රතිශක්ති පද්ධතීන් දුර්වල වීම භෝගවල ප්‍රභා සංශ්ලේෂණය අඩාල වීම සහ ජාන විකෘතිය දැන් පැහැදිලි නේද එතකොට මේ අහිතකර පාරජම්බෝල කිරණවල බලපෑම් ටික ප්‍රභා රසායනික දූමිකාව මේ පල්හැ රූපේ තියෙන 26 වෙනි පිටුවේ මේ රූපේ අපැහැදිලි එහෙම නෙවෙයි ඔය ප්‍රභා රසායනික දූමිකාවේ හින්දා අපිට මේ ඉන්න අය පේන්නේ. ඕක ඇමරිකාවේ ඔය චිකාගෝ නගර ආශ්‍රිතව චීනයේ බීජිං වගේ නගර ආශ්‍රිතව ඊළඟට ඔය මැන්චෙස්ටර් වගේ ප්‍රදේශවල ඉන්දියාවේ නවදිල්ලි වගේ ප්‍රදේශ අවුරුදු පතා මේ ප්‍රභා රසායනික දූමිකාවට ලක් වෙනවා. ඒ කාලවල වලට ඔයාලට මතකයි ගිය අවුරුද්දේ ප්‍රභා රසායනික දූමිකාව කොච්චර බලපෑවද කිව්වොත් ඉන්දියාවේ සමහර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම නිමාඩු දීලා පාසල් වහලා හරි පාරවල් වල වාහන ධාවනය සම්පූර්ණයෙන් තහනම් කරලා තිබ්බා. මොකද ඒ තරම් මේ දුමාරයකින් ප්‍රදේශයේ වැහිලා. ඒතර මේකට බලපාන්නේ මේ අධික කළු දුම. ඒ කියන්නේ රථ වාහන වලින් පිට වෙන අංශුමය දුමාරය. බලාගාර, ගල්ලඟුරු බලාගාර මේ වගේ පිට වෙන මේ අධික කළු දුම. හරි එකතු වෙනවා සුලකට ගහගෙන යන්න නැතුව එකම ප්‍රදේශයක එකතු වෙනවා. ඒ එකතු වෙන කාලෙටම මීදුමත් ඇති වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? මීදුමයි කළු දුමයි එකතු වෙලා හැදෙනවා කහ පාටට හුරු සුදු පාට දුමාරයක්. මේකට අපි කියනවා ප්‍රභා රසායනික දූමිකාව. මෙන්න ඉරක් ඇඳ ගන්න 26 වෙනි පිටුවේ තියෙනවා දුමේ හා මීදුමේහි සංයෝජනයක් ලෙස සෑදෙන ඇසේ දැවිල්ල හා පෙනීමට බාධා ඇති කරන කහ පැහැයට හුරු තිමිරය ප්‍රභා රසායනික දූමිකාව ලෙස හැඳින්වේ. ඒක ඉරක් ඇඳලා තියාගන්න ඕක අහනවා විභාගෙට ගොඩක් වෙලාවට ප්‍රභා රසායනික දූමිකාව යනු කුමක්ද කියලා නේද? හරි. ප්‍රභා රසායනික දූමිකාව නිසා ඇතිවන අහිතකර බලපෑම් දීලා තියෙනවා. සුවසන පද්ධතියට බලපාන විශේෂයෙන්ම කැස්ස වැඩි වෙනවා. මේකේ තියෙන කාලෙට ඔයාලට මතක ඇති ලංකාවෙත් වැඩි නිරාවරණය වෙන්න එපා කිව්වා. ඔය නවදිල්ලියෙන් ගහගෙන ආපු දුමාරය කොළඹ සහ මහනුවර අවට ප්‍රදේශවල පැතිරිලා තිබ්බා. සති දෙකක තුනක කාලයක්. එතකොට මේක ප්‍රබලව බලපෑවේ නෑ. නමුත් ලෝකෙ ගොඩක් රටවල් වල ඉතාම ප්‍රබල ලෙස මේ දූමිකාව පවතිනවා. හරි ශ්වසන පද්ධතියට බලපෑම නිසා කැස්ස හතිය වැනි ආබාධ ඇති වෙන්න පුළුවන්. ශාක වලට විස සහිත වීම නිසා
වර්ධනය සහ ආහාර නිෂ්පාදනය අඩාල වෙනවා. ඒ කියන්නේ ශාකවල ප්‍රභාසංශ්ලේෂණයට බලපෑම් ඇති වෙලා ප්‍රභාසංශ්ලේෂණය හරියට කරගන්න බැරි වෙනවා. ඊළඟට වාතයේ පාරදෘශ්‍ය බව අඩු වුනහම පක්ෂීන්ට ඊළඟට සමනල්ලුන්ට පොඩි පොඩි කෘමිසත්තුන්ට නේ යන්න එන්න අපහසු වෙනවා නේ. එයාලගේ ජීවී ක්‍රියාවලින් අඩාල වෙනවා. රබර් වල සහ රෙදි වල ගුණාත්මක භාවය අඩු වෙලා වර්ණය නැති වෙලා ඔයාලා දන්නවා දැන් ඔයාලා හොඳ ලස්සන ඇඳුම් කියලා ඇඳට සමහරවිට අවුවේ ගිහිල්ලා එනකොට පාට පිච්චිලා. ඒතර මේ විදිහටම මේ ප්‍රභා රසායනික ධූමිකාවෙන් හින්දාත් රෙදි වල වර්ණය නැති වෙලා යන්න පුළුවන්. හරි. ඒ වගේ දේවල් තියෙනවා විභාගෙට ඇහුවොත් ලියන්න. ඊළඟ ජෛව එක්රැස්වීමත් අර ආහාර දාම දිගේම එකතු වෙන එකමයි තියෙන්නේ. ඒක සාකච්ඡා කරලා තියෙනවා. සුපෝෂණයත් මම මීට අවස්ථා කීපයකට කලින් පේපර් ක්ලාස් වලදී කියලා දුන්නා. කවන්නේ සුපෝෂණයත් මම කියලා දෙන්න. ඔයගත් ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට වර්තමානයේදී කොළඹ නගරය ආශ්‍රිතව ඒ වගේම මහනුවර වැවෙත් අපි හිටපු ගමන් දකිනවා සුපෝෂණ තත්ත්වයන් නේ. ඉතින් ඒක පාලනය කරන්න විතරයි පුළුවන්. අපිට 100% නැති කරන්න අමාරුයි. දැන් තියෙන දැවැන්ත පරිසර දූෂණයත් එක්ක. දැන් විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශ සබන් ෂැම්පෝ වර්ග විශාල වශයෙන් හේදිලා යන ප්‍රදේශවල මේ සුපෝෂණය බහුල ලෙස සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම දැන් හිතන්න මේ තියෙන ජලාශය. මම මේක පේපර් ක්ලාස් වලදී කීප වතාවක්ම කියලා දීලා තියෙනවා අපේ ඔන්ලයින් ක්ලාස් වලදීම. දැන් මේ ජලාශයට වතුර ගලාගෙන එනවා හිතන්නකෝ නාගරික ජනපදයකින්. ගොඩාක් වෙලාවට අර ෂැම්පෝ වර්ග නේද ඔය මිනිස්සු හොදන නාන කරන ඔක්කොම ශෝධනකාරක ටික හේදිලා එනවනේ. ඕවගේ විශාල වශයෙන් තියෙනවා නයිට්‍රේට් අයන සහ පොස්පේට් අයන. ඊළඟට වගා බිමක් ගත්තාමත් එහෙමයි. ගොවි මහත්වරු විශාල වශයෙන් යොදනවා රසායනික පොහොර. ඒ රසායනික පොහොරෙත් විශාල වශයෙන් තියෙනවා මෙන්න මේ නයිට්‍රේට සහ පොස්පේට. ඕවා විශාල වශයෙන් හේදිලා ආපුහාම ජලයේ පෝෂණය වැඩි වෙනවා. හරි? ඔහොම ජලයේ පෝෂණය වැඩි වෙච්ච ගමන් මොකද දන්නවද වෙන්නේ? ජලයේ ඇල්ගී වර්ධනය වෙනවා. ඇල්ගී වර්ධනය වෙනකොට තමයි ඔයාලා දන්නවා මේ වතුර කොළ පාට වෙන්න පටන් ගන්නනේ. ජලාශවල එහෙම දැන් නුවර වැවේ ලා කොළ පාටක් නේ. හරි. කොළඹට ගියපුවාම ඔය බේරේ වැව හැමිල්ටන් ඇල එහෙම ඉස්සර මතක ඇති ඔයාලට කොළම කොළ පාට වතුර උඩ රෙද සුදු කොළ පාට රෙද්දක් එළවුවා වගේ ලේයර් එකක් වගේ කොළ පාට තියෙනවා. මෙහෙම අල්ලලා ගන්න පුළුවන් මට්ටමට ඔයාලට පේනවා මේ කොළ පාටට ඇල්ගී තට්ටු හැදිලා. දැන් මේ ඇල්ගී විශාල වශයෙන් මෙහෙම වර්ධනය වෙලා තියෙනකොට එයාලා දවල්ට ප්‍රභා සංශ්ලේෂණය කරලා විශාල වශයෙන් ඔක්සිජන් වායුව එහෙම පිට කරනවා. දැන් රැට ඇල්ගී වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. රැට මේ කට්ටිය ශ්වසනය කරලා මේ ගොඩක් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒතොර රාත්‍රී කාලයේදී මේ ඇල්ගී වල ශ්වසනයෙන් ගොඩාක් කාබන් ඩයොක්සයිඩ් පිට වුණාම ජලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වුණාම පොඩි ජලජ ජීවීන් ඊළඟට මත්ස්‍යයන්ට එහෙම හුස්ම ගන්නට ඔක්සිජන් මදි. අන්තිමේට මොකද වෙන්නේ? රැට මාළු මැරෙනවා. ඒතර එලි වෙලා බලනකොට ඔයාලා අහලා ඇති සමහර කාලවල වලට රූපවාහිනියේ පෙන්නනවා ජලාශ ආශ්‍රිතව මාළු ගොඩ මැරිලා පාවෙනවා. දැන් මේ කලපු ආශ්‍රිතව මේ වැව් ආශ්‍රිතව පොඩි දියපාරවල් ආශ්‍රිතව ඔක්කොම මාළු මැරිලා පාවෙනවා. ඒ වගේම ඇල්ගී කොටස් මේ හැම එකම තියෙනවා. අන්තිමේට මොකද වෙන්නේ? මේ මැරිච්ච මාළු මැරුණු ඇල්ගී මැරුණු ජීවී කොටස් මත බැක්ටීරියා වර්ධනය වෙලා ඒ අය කුණු වෙලා නරක් වෙලා ජලයේ ගුණාත්මක භාවය අඩු වෙලා මේ ජලයෙන් අධික දුර්ගන්ධයක් හමනවා.
ඒකට හේතුව තමයි හයිඩ්‍රජන් සල්ෆයිඩ්, මීතේන්, ඇමෝනියා කියන මම අර ඊයේ දවසේ උගන්වපු අධික ගඳ තියෙන වායු පිට වෙන්න පටන් ගන්නවා. මේ වායු ප්‍රදේශයේ පුරා පැතිරී යාමෙන් අධික දුර්ගන්ධයක් ඇති වෙමින් මේ විදිහට ජලය දූෂණය වෙනවා. මෙන්න මේ දූෂිත තත්ත්වය අපි හඳුනා ගන්නවා සුපෝෂණය කියලා. right. මම හිතන්නේ ඔයාලට ඉතාම හොඳට පැහැදිලි වුණා සුපෝෂණය කියන කාරණාව. මොන හරි තියෙනවා නම් ඕනනම් ලියලා තියා ගන්නත් පුළුවන්. සුපෝෂණය ගැන මේ සුපෝෂණය නිසා ඇතිවන අහිතකර බලපෑම් දීලා තියෙනවා. ජලයේ පාරදෘශ්‍ය බව නැති වී යාම, ජලයේ පරිහරණය කර නොහැකි මට්ටමටපත් වීම, ජලජ ශාක හා සතුන් මිය යාම, ජලාශවල සුන්දරත්වය නැතිවීම වගේ දේවල් දීලා තියෙනවා. හරි නේද? හොඳයි. විකිරණ මට්ටම ඉහළ යාම අපි සාකච්ඡා කරා. ඔයාලට මතකයි දැන් මම කියලා දුන්නේ විකිරණ වල බලපෑම. ඒක හරි. පරිසර දූෂණයේ වක්‍ර බලපෑම් දීලා තියෙනවා. ආර්ථික හානි, ජීවීන්ට වාසස්ථාන අහිමි වීම, කාන්තාරකරණය, ශාකවල ඵලදායීතාවයේ අඩුවීම, ගොඩනැගිලි ප්‍රතිමා වැනි දෑ විනාශ වී යාම, ලෙඩ රෝග ව්‍යාප්තිය, ජෛව විවිධත්වයේ ක්ෂය වීම, ආක්‍රමණික ජීවීන් වර්ධනය වීම වගේ දේවල් දීලා තියෙන එක ඔයාලට කියව ගත්තාම තේරෙනවා. හරි. ඊට පස්සේ මෙහා පැත්තේ වගු ටිකක් තියෙනවා. ඒ කියන්නේ වනාන්තර එළි කිරීම, නාගරීකරණය, කෘෂිකාර්මාන්තය වගේ දේවල් හින්දා ඇතිවන බලපෑම් සහ ඒවාම කරන්න ගන්න ඕනේ පියවර. ඒ ටිකත් ඔයාලා කියව ගන්න පෙරලන්න 29 වෙනි පිටුව. හරි. අපි එතෙන් ඉඳලා සාකච්ඡා කරමු දැන්. හරි. දැන් පාඩම තේරෙනවා. ඔයාලට කියව ගත්තාම තේරෙන කොටස් තියෙන එකයි මම මෙතනින් එහාට සරලව පැහැදිලි කරන්නේ. මුල් ටික ඉතා වැදගත්, විශේෂයෙන්ම නයිට්‍රජන් චක්‍රය, කාබන් චක්‍රය, මේ පරිසරයේ තියෙන සංවිධාන මට්ටම්, පරිසර පද්ධති, ජෛව ගෝලය, පිරමීඩ, ශක්ති පිරමීඩ, නේතර ඔන්න ඔය වගේ දේවල් ටික හරි වැදගත්. ගොඩාක් ප්‍රශ්න අහන තැන්. හරි? right. දැන් මේ වගේ මේ පරිසරයේ විශාල වශයෙන් දූෂණය වීම හින්දා අපිට ඇති වෙලා තියෙන සෞඛ්‍ය ගැටලු ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලත් දන්නවා දැන් අද වෙනකොට මොනතරම් වේගයෙන් රෝහල් ප්‍රමාණය වැඩි වෙනවද ලෝකේ හැම රටකම වගේ. ඉතින් අතීතයේ තිබ්බේ කුඩා වෙදහල් කීපයක් පමණයි. ඒත් මිනිස්සු ජීවත් වුණා. ඉතින් කලාතුරකින් වසංගතයක් වගේ ඇවිල්ලා විශාල ප්‍රමාණයක් මැරුණොත් ඇරෙන්න අද පවතින අර ලෙඩ සෙට් එක තිබ්බේ නැහැ නේ කාලේ නේද? මොනවාද අද පවතින ලෙඩ සෙට් එක? දියවැඩියාව, ප්‍රෙෂර් කොලෙස්ටරෝල්, හෘදයාබාධ, පිළිකා, අංශභාග, ඊට අමතරව වකුගඩු රෝග. ඒතකොට අතීතයේදී ඔය ලෙඩ සෙට් එක බහුල වුණේ නැත්තේ මිනිස්සු ආස්වාස කරපු වාතය පිරිසුදුයි, බීපු වතුර ටික පිරිසුදුයි, කාපු කෑම ටික පිරිසුදුයි. එතකොට අපේ ශරීරයේ ඔය දේවල්නේ පිටින් එන්නේ. ආහාර පිටින් ගන්නවා, වතුර පිටින් ගන්නවා, වාතය පිටින් ඇතුල් වෙනවා. ඔය තුන පිරිසුදු විනේ ඈත අතීතයේදී. හැබැයි අද අපි ආස්වාස කරන වාතය පිරිසුදු නැහැ. බොන වතුර ටික පිරිසුදු නැහැ. කන කෑම ටික පිරිසුදු නැහැ. ඔන්න ඔය දේවල් තුනේ තියෙන වෙනස්කම හින්දා අද අපිට ඇති වෙලා තියෙනවා මේ බෝ නොවන රෝග. මොනවාද මේ බෝ නොවන රෝග සෙට් එක? අර මං කියපු පිළිකා, අංශභාග, ඊළඟට මොනවාද වකුගඩු රෝග, ප්‍රෙෂර් කොලෙස්ටරෝල්, හෘදයාබාධ, දියවැඩියාව. ඒතර ඔන්න ඔය රෝග ඇති වෙලා තියෙන අපේ කෑම අපිට පාලනය කරගන්න බැරි වීම නිසා. ඒතර මෙතන දීලා තියෙනවා නිදන්ගත වකුගඩු රෝගය. ඉතින් මේක පැහැදිලි කරනවා නම් ඔයාලගේ පෙළ පොතෙත් කියනවා, මම එදා පේපර් ක්ලාස් එකේදීත් කිව්වා 1994 දී තමයි පදවිය ගොවි ජනපදයෙන් පොළොන්නරුවේ පළවෙනි වකුගඩු රෝගියා හම්බ වෙන්නේ. ඒක එච්චර ලොකු කාලයක් නෙවෙයිනේ. 1994 අපි නිකන්
8 පන්තියේ නෑ ඊට අඩුයි මං හිතන මට මතක නෑ කොහොම හරි ඔව් 4 පන්තියේ වගේ ඉන්න කාලේ 1994 එතකොට මේ කාලෙදි තමයි පළවෙනි වග්වඩු රෝගියා හම්බ වෙන්නේ පදවියේ. දැන් අද ගත වෙලා තියෙන්නේ අවුරුදු 26යි. දැන් ලංකාවේ ලක්ෂයකට වඩා ඉන්නවා වකුගඩු රෝගීන්. මම එදා ඔයාලට කිව්වා පොළොන්නරුවේ හදනවා දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල. හදන මට්ටමට ඇවිල්ලා. ඒ කියන්නේ ලොකුම රෝහල ලංකාවේ හදනවා කියන්නේ මොනතරම් වකුගඩු රෝගීන් ප්‍රමාණයක් ඉන්නවද? ප්‍රධානතම හේතුව තමයි ලංකාවට 1975න් පස්සේ වගේ ලංකාවේ මිනිස්සු විශාල වශයෙන් පෙළඹුණා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර සහ ජලය වැඩිපුරේ මිනිස්සුන්ගේ ශරීරවල එකතු වීම මේ රෝගයට හේතු වෙලා තියෙනවා. ඊට අමතරව ඇල්ගී මගින් මුදාහරින විෂ රසායනික ද්‍රව්‍යයන් බොන වතුරේ ෆ්ලෝරයිඩ් අයන වැඩිවීමත් හේතු වෙලා තියෙනවා. දැන් එතකොට මෙතන දීලා තියෙනවා ඊළඟ නිදන්ගත වකුගඩු රෝගය උඩේකට එන ආපහු බෝනවල රෝග හරි නිදන්ගත වකුගඩු රෝගය ගාවට එන්න ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කෙටි කාලයක් තුළ වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වය තමයි අපි නිදන්ගත වකුගඩු රෝගය කියලා කියන්නේ. තව එකක් තියෙනවා ඔයාලට හැදෙන එකක් මේ තීව්‍ර වකුගඩු අකරණිය. බෙහෙත් බිව්වම හොඳ වෙනවා බය වෙන්න දෙයක් නැහැ. මේ දැන් ඔයාලා ශරීරයේ විවිධ ස්ථානවල එන කැක්කුම් තියෙනවානේ. නේ දැන් සාමාන්‍යයෙන් ඔයාලගේ හෘදේ පිහිටලා තියෙන්නේ මේ වම් මත පැත්තට. ඔයාලගේ විශාල මේ ඇඟේ ශරීරයේ වම් මත පැත්තෙන් මේ අතත් එක්ක බෙල්ලත් එක්ක දාඩියකුත් දාලා මේ වම් පැත්තෙන් නිකන් ලොකු කැක්කුමක් එනවා නිකන් ඉවස ගන්න බැරි මට්ටමේ. අන්න මොකද්ද? හෘදයාබාධයක් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් ඒක. තව සමහර වෙලාවට ලොකු දැවිල්ලක් එක්ක නිකන් පපුවේ කැක්කුමක් එනවා මේ ආමාශය පැත්තේ ඉඳලා උඩට නිකන් දැවිල්ලක් එනවා උගුර දිගේ නේ ગેස්ට්‍රයිටිස් වගේ වෙන්න පුළුවන්. ආයෙ තව සමහරලාට යටිබඩේ ලොකු වේදනාවක් එනවා ඔයාලට ඉවස ගන්න බැරි මට්ටමට ලොකු වේදනාවක් එනවා යටිබඩ ආශ්‍රිතව. සමහර වෙලාවට අර උණ්ඩුක පුජ්‍යපදාහය නැත්නම් අපි කියන්නේ ඇෆෙන්ඩික්ස් කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී ඇෆෙන්ඩිසයිට් කියන රෝගී තත්ත්වය වෙන්න පුළුවන්. සමහර කට්ටිය මේ කොන්දේ අමාරුවකුත් එක්ක සමහර වෙලාවට මේ වකුගඩු ආශ්‍රිතව සහ මූත්‍රාශය ආශ්‍රිතව ලොකු වේදනාවක් හට ගන්නවා. එතෙන්දී ගොඩක් වෙලාවට වකුගඩු වල ගල් ඇති වෙලා නැත්නම් මූත්‍රාශයේ ගල් නැත්නම් මූත්‍ර වාහිනිය දිගේ ගලක් ගමන් කරනවා පල්ලෙහැට වෙන්න පුළුවන්. අන්න එතෙන්දී ලොකු වේදනාවක් හට ගන්න පුළුවන් මේ අවයව ආශ්‍රිතව. ඒකට ප්‍රධානතම හේතුව තමයි ඔයාලා තමන්ගේ දවසට අවශ්‍ය කරන නිසි ප්‍රමාණයට ජලය පානය නොකිරීම සහ පිරිසිදු ජලය පානය නොකිරීම. ඒ නිසා පුළුවන් තරම් ඔයාලා මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය කල් දාන්න එපා. හරි? අද බෑ හෙට කියන ඒවා කල් දාන්න එපා. අනිත් එක තමයි වතුර ඔයාලා පුළුවන් තරම් බොන්න පුරුදු වෙන්න ඕනේ. අන්න ඒ වගේ වතුර බීලා නියමිත වේලාවට මූත්‍රා පිට කිරීම මෙන්න මේ දේවල් හරියට කරොත් එහෙම මේ වකුගඩු වල ගල් ඇතිවීම සම්පූර්ණයෙන් පාලනය කරගන්න පුළුවන්. මට සහතිකම වෙන්න පුළුවන්. ඇත්තටම ඇති වෙන්නෙම නැහැ කියලා ඔයාලා ගොඩක් වෙලාවට වතුර බොනවා නම් වැඩිපුර ඇති වෙන්නේ නැහැ. පාලනය කරගන්න පුළුවන්. ඉතින් තීව්‍ර වකුගඩු අකරණීය මේ තත්ත්වයේ හින්දා ඇති වෙන්න පුළුවන්. ඊළඟ කාලීන වකුගඩු අකරණය කියන්නේ වකුගඩු මත බලපාන වෙනත් රෝගී තත්ත්වයක් කාලයක් තිස්සේ පැවතීම හේතුවෙන් යථා තත්ත්වයට පත් කළ නොහැකි ආකාරයට වකුගඩු අක්‍රිය වීමේ තත්ත්වය කියලා දීලා තියෙනවා. එතකොට මේ වකුගඩු අක්‍රිය වීමට හේතු විය හැකි කරුණු දීලා තියෙනවා. කාලීන වකුගඩු අකරණීය රෝග ලක්ෂණ දීලා තියෙනවා. විශේෂයෙන්ම වකුගඩු රෝග හැදුනහම මෙන්න මේ රෝග ලක්ෂණ එනවා. රාත්‍රී කාලයේදී පිටවන මූත්‍රා පිටවන වාර ගන්න වැඩි වෙන්න පුළුවන් නේද? මූත්‍රා පිට කරන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්.
වාර ගන්න වෙයි පොඩ්ඩක් මුත්‍රා යනවා සමහරවිට පිටකොන්දේ ශාරීරික වේදනා ඇති වෙන්න පුළුවන් පාද වලලු කර අසාමාන්‍ය ලෙස ඉදෙන්න පුළුවන් සුදු මැලි වෙන්න පුළුවන් පිට කරන මූත්‍රාවල ප්‍රෝටීන් ඇල්බියුමින් වගේ තියෙන්න පුළුවන් ඇතුල් වල පතුල් වල පැල්ලම් කකුල් වල උඩ යට පැල්ලම් ඇති වෙලා තියෙන්න පුළුවන් හරි right එතන මේ වග්ගඩ රෝගයේ විශේෂ ලක්ෂණක් දීලා තිනවා මම අර කියපු දේවල් ඇත්තරම 1994 දී පදවියෙන් පළවෙනි ලෙඩා හම්බුණා කියලා කියනවා මුල් කාලේදී අවුරුදු 50 60ත් අතර කට්ටිය තමයි වැඩිපුරම ලෙඩු හම්බෙලා තියෙන්නේ දැන් අවුරුදු 20 30 කට්ටියත් වාර්තා වෙනවා කියලා කියනවා මෙන්න ඊට වැදගත් කරුණු විභාගයට අහනවා මේ ටික 30 වෙනි පිටුවේ යටම නිදන්ගත වග්ගඩ රෝගය ඇති කිරීමට හේතු ලෙස හඳුනාගෙන තියෙන කරුණු තියෙනවා නීල හරිත ඇල්ගී මගින් මුදාහරන විෂ ශරීරගත වීම කෘෂි රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම බැරලෝහ ශරීරගත වීම මම එදා පැහැදිලි කරා සාපේක්ෂව ඝනත්වයේ වැඩි ආහාර දාමයෙන් දාමයට ගමන් කරන ලෝහ වලට කිව්වා බැරලෝහ කියලා කැඩ්මියම් ලෙඩ් ආසනික් වගේ දේවල් ශරීරගත වීම ෆ්ලෝරයිඩ් සහිත ජලය අනුරාධපුර පොළොන්නරු වතුරේ ගොඩක් වෙලාට ෆ්ලෝරයිඩ් තියෙනවා ඒ නිසා ගොඩක් වෙලාට වගුවඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා අධික විජලනය කියන්නේ වතුර වැඩිපුර බොන්නේ නැති එක පාලනයකින් තොර ඖෂධ භාවිතය ඔය වේදනානාශක බොන අයට එහෙම මේක හොඳයි මොකද හේතුව ගොඩක් අනවශ්‍ය ලෙස ඖෂධ බොන්න පුරුදු වෙන්න හොඳ නැහැ ඊළඟට මත්පැන් වර්ග භාවිතයත් බලපානවා ඊට අමතරව මානසික ආතතිය ඒ කියන්නේ හැම වෙලාවෙම ඔයාලා මොනවා හරි මානසික ආතතියකින් පෙළෙනවා නම් ඒත් මේ රෝගය ඇති වෙන්න පුළුවන්. හරි. මෙන්න නිදන්ගත වග්ගඩ රෝගයෙන් මිදීමට ගත යුතු ක්‍රියාමාර්ග දීලා තියෙනවා. කෘෂි රසායනික ද්‍රව්‍ය යොදපු ආහාර පාන වැඩි කන්න එපා. වැඩි නෙමෙයි කොහොමත් කන්න එපා. ඊළඟට වෙනත් රෝග දිය වැඩි ආව අදිරුධිර පීඩනය වගේ රෝග පාලනය කරගන්න ඕනේ. මූත්‍රා ආසාදන ඇතිවීම වළක්වා ගැනීම හෝ ඒවාට ඉක්මනින් බෙහෙත් ලබා ගන්න පුරුදු වෙන්න ඕනේ. ජලයේ පානය කිරීම, දුම් වැඩිමත් පැන් භාවිතයේ වැළකීම වගේ දේවල් දීලා තියෙනවා කියව ගත්තාම ඒ ටික තේරෙනවා. ඊළඟට රෝග කීපයක් තියෙනවා. දියවැඩියාව, පිළිකා, හෘදයාබාධ, පෙනහැලි, හතිය වගේ දේවල්. මේ පරිසර දූෂණයෙන් හින්දා අපිට හැදෙන රෝග ગેස්ට්‍රයිටිස්, ඔයාලා කන බොන කෑම බීම වල තියෙන අධික තෙල් අධික අම්ල නිසා ඔයාලට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔය ටෙම්පරාදු කරපු ෆ්‍රයිඩ් රයිස් වර්ග වැඩිපුර කන්න පුරුදු වෙන්න එපා. ඒ වගේ මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඇසේ සුද වගේ දේවලුත් ඔය අහිතකර පාරජම්බුල කිරණ හින්දා ඇති වෙන්නේ. හරි. මම ඒ ටික සාකච්ඡා කරේ නෑ නිකන් කියව ගත්තාම තේරෙන දේවල් හින්දා ඔය කියලා දුන්නේ. පරිසර කළමනාකරණය කොටස් දීලා තියෙනවා. ඒ ටික කියව ගන්න පෙරලන්ට 33 වෙනි පිටුව කාබන් පියසටහන අවම කිරීම. හරි. අපි මේ ටික සාකච්ඡා කරමු. ඕක විභාගයට අහන තැනක්. හරි. කාබන් පියසටහන. නැත්නම් කාබන් පාසටහන කියලා කියනවා. දැන් මේ ඔයාලා අවුරුද්දකට කොච්චර කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට පිට කරලා ඇද්ද? නේ. ඒ කියන්නේ ශ්වසනයෙන් විතරක්ම නෙවෙයි. ඔයාලා ඉස්කෝලේ යන්න භාවිතා කරන වාහන වලින් පිට වෙන කළුදුම. ඔයාලට අවශ්‍ය කරන විදුලිය හදන්න විදුලි බලාගාර වලින් පිට වෙන කළුදුම. ගෙවල් වල කෑම පිහෙනකොට පිට වෙන කළුදුමත් එක්ක කොච්චර කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවද? අන්න ඒ විදිහට යම් පුද්ගලයෙක් යම් ශේස්ත්‍රයක් යම් ආයතනයක් වර්ෂයක් තුලදී වායු ගෝලයට පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය තමයි අපි කාබන් පිය සටහනෙන් පැහැදිලි කරන්නේ. දැන් හිතන්න වාහනයක්. හරි අපි මම කියලා හිතන්නකෝ. මම වායු ගෝලයට අවුරුද්දක් තුලදී කාබන් ඩයොක්සයිඩ් කොච්චර පිට කරනවද? ඔයාලා හොඳටම දන්නවා කාබන් ඩයොක්සයිඩ් කියන්නේ හරිතාගාර වායුවක්. වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්න අපේ පෘථිවි වායු ගෝලයේ උණුසුම් වෙනවා. දැන් මම කොහොමද මම නිසා වායු ගෝලයට පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කරන්නේ?
ඒකට අපි කියනවා කාබන් පිය සටහන අවම කිරීම. දැන් මම ඒක අවම කරන්න කියලා මට හුස්ම ගන්න නැතුව ඉන්න බැහැනේ. ප්‍රාශ්වාස වාතයෙන් යන කාබන් ඩයොක්සයිඩ් ටික යනවම තමයි. එහෙනම් මට සිද්ධ වෙනවා වාහනයකින් නිකුත් වෙන කළුදුම. අතට මම වාහනයක් භාවිතා කරනවා නම් ඒ නිසා වායු ගෝලයට පිට වෙන කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. එහෙනම් මට සිද්ධ වෙනවා තියෙන ඔක්කොම වාහන ටික ඔක්කොම විකුණලා දාලා විදුලියෙන් ක්‍රියාත්මක වෙන ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න. අන්න. දැන් මම හින්දා වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැහනේ. හැබැයි මගේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඇයි මංගාව තියෙන ඉලෙක්ට්‍රික් කාර් එකක් නම් මේ ඉලෙක්ට්‍රික් කාර් එක charge කරන්න කරන්ට් එක හදන්නේ විදුලි බල මණ්ඩලය නම් විදුලි බල මණ්ඩලයේ කරන්ට් එක හදන්න ගල් අඟුරු දහනය කරනවා නම් මම කාබන් ඩයොක්සයිඩ් පිට කරේ නැති වුණාට මගේ කාර් එක charge කරන්න ගල් අඟුරු බලාගාරයක ගල් අඟුරු දහනය කරලා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. එහෙනම් මගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා නැහැ. එහෙනම් මට සිද්ධ වෙනවා ගෙදර සූර්ය කෝෂයක් හදලා ඉවර වෙලා සූර්ය කෝෂයෙන් කාර් එක charge කරනවා. අන්න දැන් මගේ රතේ හින්දා වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් එන එක වැළකුණා. ඊළඟට ආහාර පිසීම. ඒතර අපේ ගෙවල් වල ආහාර පිසිනකොටත් විශාල වශයෙන් LP ගෑස් දහනය කරනකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. අපිට ඒ වෙනකොට පුළුවන් ඉලෙක්ට්‍රික් උදුන් භාවිතා කරන විද්‍යුත් උදුන් භාවිතා කරනවා. විදුලිය උත්පාදනය කිරීම සඳහා සූර්ය කෝෂ භාවිතා කරනවා. දැන් ඒතර අපේ ගෙදරදී කෑම උයනකොට වායු ගෝලෙ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවුරුද්දකට අඩු වෙනවා. ඔය විදිහට මුළු ලෝකේ ඉන්න හැම කෙනෙක්ම වායු ගෝලෙට කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ක්‍රමේ තමන්ට ආවේනික ක්‍රම වලින් වළක්ව ගත්තොත් මේ වායු ගෝලෙට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන එක හෙට ඉඳලා වළකිනවද නැද්ද? වළකිනවා. තේරෙනවනේ? ඔන්න ඔය විදිහට දැන් අද විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ රත වාහන තදබදය සහ රත වාහන ප්‍රමාණය වැඩි වීම. ඒකට අපි දන්නවා ප්‍රධාන පාසලක් ගත්තොත් එහෙම ඒ පාසලක අපි මහනුවරට සාපේක්ෂව කතා කරමු. ගොඩක් අපේ ළමයි මහනුවර ළමයි හින්දා මහනුවර ගත්තාම අපි සාමාන්‍යයෙන් පාසලක ළමයි 6000ක් 8000ක් විතර ඉන්න පාසල් තියෙනවා. දැන් මේ ළමයි 8000ක් ඉන්න පාසලක ළමයි 4000ක්වත් එක ළමයට එක වාහනේ ගාන එනවා. එතකොට මොන තරම් වාහන තදබදයක් ඇති වෙනවද? ඒ ළමයි සියලු දෙනාම පොදු ප්‍රවාහන සේවාවල ආවා නම් ලොකෝ ස්කූල් බස් අර ලඩරන් ස්කූල් වෑන් නෙවෙයි හොඳ ස්කූල් බස් වල මේ ළමයි එනවා නම් පාරට එකතු වෙන රථ වාහන විශාල ප්‍රමාණයක් අඩු වෙනවා. කළුදුම පිට වෙන ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙනවා. ඊළඟට වාහන තදබදය අඩු වෙලා වායු ගෝලයට විමෝචනය වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට ගල් අඟුරු සහ ඛනිජ තෙල් වලින් විදුලිය උත්පාදනය කරනවා වෙනුවට සූර්ය ශක්තිය, සුළං ශක්තිය, උදම් ශක්තිය, සාගර තරංගවල තියෙන ශක්තිය ප්‍රයෝජනයට අරගෙන අපිට පුළුවන් නම් විදුලිය උත්පාදනය කරන්න වායු ගෝලයට පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. ඔන්න ඔය ශේත්‍ර දෙක පාලනය කරගත්තොත්. මොකක් ශේත්‍ර දෙක? රථ වාහන සහ විදුලිය උත්පාදනය කියන දෙකෙන් තමයි අද විශාල වශයෙන් වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්නේ. ওই දෙක අපි පාලනය කරගත්තොත් අපිට පුළුවන් වෙනවා කාබන් පිය සටහන අවම කරගන්න. මේ බලන්න මෙතන කියනවා ටියුට් එකේ 33 වෙනි පිටුව කාබන් පිය සටහන අවම කිරීම කියන මාතෘකාව පුද්ගලයෙක් නිෂ්පාදනයක් ක්‍රියාවක් හෝ ආයතනයක් හේතු කොටගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය වන මුළු කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය කාබන් පිය සටහන ලෙස හැඳින්වේ. දැන් මෙතන පල්ලෙහා වගුව දිහා බලවුවාම පේනවා වැඩිම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට වෙලා තියෙන්නේ ගිගාග්‍රෑම්ස් වලින් දීලා තියෙනවා 5058ක් ගිගාග්‍රෑම්ස් ප්‍රවාහණයෙන් ඊළඟට විදුලි ජනනයෙන්. එහෙනම් ගෙවල් වල කෑම යවුවා කියලා නෙවෙයි වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුරම එකතු වෙලා තියෙන්නේ ප්‍රවාහණය සහ විදුලි උත්පාදනය. අපිට පුළුවන් වෙනවා නම් ලෝකේ මෙන්න මේ දෙක පරිසර හිතකාමී කරන්න හෙට ඉඳලා
ගෝලීය උණුසුම ඉහළ යාම අපිට ආම කරගන්න පුළුවන් වෙනවා. තේරුණානේ? right. ජල පිය සටහන කියන්නේ ඔය වගේම දෙයක්. ජල පිය සටහනදී වෙන්නේ අපි භාවිතා කරන ජලය පුළුවන් තරම් ආරක්ෂා කර ගැනීම. ඒ කියන්නේ යම් කර්මාන්තයක් වෙනුවෙන් කොච්චර වතුර වැය වෙනවද ඒක ආරක්ෂා කරගන්නේ කොහොමද? ඔක වැඩි විස්තර කතා කරන්න ඕනේ නැහැ. ඔයාලට කවදා හරි සිද්ධ වෙනොත් එහෙම වතුර නැති රටක ජීවත් වෙන්න, ඒතර ඔයාලා වතුර කොච්චර ආරක්ෂා කරගන්නවද කියලා තේරෙයි. ඔයාලා නගර සභාවෙන් නම් වතුර ගන්නෙ නැත්නම් ජල සම්පාදනයෙන් නම් වතුර ගන්නෙ. ඔයාලට කිව්වොත් එහෙම ලබන සතියේටම වතුර සපයන්නේ නැහැ කියලා කිව්වොත් අන්න ඔයාලට තේරෙනවා ජල පිය සටහන ඔයාලා අවම කරගන්න හැටි. ලබන සතියේටම වතුර නැහැ කිව්වොත් ගෙදර පුරවලා තියෙන එක වතුර ටැංකියයි. ඔය වතුර ටැංකිය ඔයාලා කොච්චර පරිස්සමින්ද පාවිච්චි කරන්නේ. බොන්න ඕන කරන වතුර ටික විතරයි ගන්නෙ. නේ? කෑම උයන්න අවශ්‍ය ප්‍රමාණයට විතරයි වතුර ගන්නෙ. අන්නේ විදිහට ජලය ආරක්ෂා කරනවාට තමයි අපි කියන්නේ ජල පිය සටහන අවම කරගන්නවා කියන එක. එතකොට එහෙම කරොත් එහෙම ඔයාලගේ ගෙදර ආහාරයක් නිපදවීම වෙනුවෙන් වැය වෙන්නේ ඊටාම අඩු ජල ප්‍රමාණයක් නේ. නැත්නම් ඔයාලා කොච්චර ජලයනේ කෑම හොදපුවාම හරි විශාල වතුර ප්‍රමාණයක් අපතේ යනවා. නමුත් අවම කිරීමේදී ඒක අපිට වළක්වා ගන්න පුළුවන්. ආහාර සැතපුම අවම කිරීම ඒක නම් උදාහරණයකට මම ඉඩ තියලා තියෙනවා. ඒ උනට අවශ්‍ය වෙන්නේ නැහැ උදාහරණයක්. නිකන් අපි මම කියලා දෙන්නම්. දැන් අපි කන කෑම වේලවල් වලට නේද? කොච්චර දුර ඉඳන් කෑම එන්න ඕනේද මං අහන්නේ නේ? අපි ඉස්සරම ලංකාවේ ගෙදරක් ගත්තොත් එහෙම එයාලගේ බත් එක මේ පැරණි ගෙදරක බත් එකක්. එතකොට මේකට අවශ්‍ය කරන හාල් ගෙදර කුඹුරෙන්මයි. දුරක් ගෙවාගෙන ගියාද? නැහැ. සැතපුම බිඳුවයි. මේ බත් එකත් එක්ක කනවා නම් පලා වර්ගයක්. ගෙදර කුඹුරෙන්ම කොහෙන් හරි ගලවගත්ත පලා වර්ගයක්. බිඳුවයි සැතපුම. මේකත් එක්ක කනවා නම් පොල් සම්බෝලයක්. ඒ පොල් සම්බෝලේ වෙනුවෙනුත් කොහෙටවත් එයාට යන්න ඕනෙන්නේ නැහැ මේ පොල් සම්බෝලේ. ඒත් සැතපුම බිඳුවයි. නේ හරි. දැන් මැල්ලුම් තියෙනවා, පොල් සම්බෝල් තියෙනවා, බත් තියෙනවා. එළවලුවකුත් හදාගමුකෝ. අපි හිතමු මොනා හරි මේ පතෝල හොද්දක් හදනවා. එතකොට මේ පතෝල හොඳේ හරි. දැන් මේ තියෙන පතෝලත් ගෙදර පතෝල මැස්සෙන්මයි කඩාගන්නේ. දැන් එතනත් බිඳුවයි. දැන් මෙයාගේ ආහාර වේල වෙනුවෙන් එක වාහනයකින්වත් ගෙදරට එළවලු පළතුරු අරන් එන්න ඕනේද? හාල් අරන් එන්න ඕනද? නැහැ. එතකොට මෙයාගේ ආහාර සැතපුම බිඳුවයි. හැබැයි අද ඔයාලා අපි කන කෑම වේලක් බලන්න. මම කලින් දවසේ පේපර් ක්ලාස් එකේදී මේක පැහැදිලි කරා. ඔයාලා කන හාල් බාස්මති හාල් පාකිස්තානයේ ඉඳලා එන්න ඕනේ. කිලෝමීටර 5000ක් විතර දුර ගෙවාගෙන එන්න ඕනේ. සැතපුම් 5000ක් විතර. මම නිකන් මේ ගන්න හැරි බාස්මති හාල් වලට සැතපුම් 5000ක විතර දුරක්. ඊළඟට මේකත් එක්ක කනවා ඔයාලා පරිප්පු මයිසූර් පරිප්පු ඉන්දියාවේ මයිසූර් වල ඉඳලා එන්න ඕනේ. කිලෝමීටර තවත් 2000ක් විතර. මම නිකන් මේ දත්ත ගන්නෙ. ඊළඟට ගත්තාම මේකත් එක්ක ඔයාලා කනවා කරවල හොද්දා. හොඳ බොම්බෙලි කරවල කියමුකෝ. බොම්බෙලි කරවල හොද්දා. ඕක මන්නාරමේ ඉඳලා එන්න ඕනේ. තව කිලෝමීටර නුවර නම් 200ක් විතර. නේ එතකොට පරිප්පු බොම්බෙලි කරවල ඔය ටික ඔක්කොම ගත්තාම කිලෝමීටර 7200ක් විතර සැතපුම්. එතකොට මෙයාගේ ආහාර සැතපුම් බලන්නකො. මෙයාගේ කෑම වේල වෙනුවෙන් නැව් එන්න ඕනේ පාකිස්තානේ ඉඳලා. ඉන්දියාවේ ඉඳලා නැව් ගුවන් යානා එන්න ඕනේ. ඊළඟට ඒ වගේ බඩු අරගෙන ලොරි එන්න ඕනේ මහනුවරට. ඒවා කරවල පුත්තල විදලා අරන් එන්න ඕනේ. ගෙදරට එන්න ඕනේ බඩු අරගෙන. වාහන කොච්චර දහවණේ වෙනවද මේ භාණ්ඩ ප්‍රවාහණය කිරීම වෙනුවෙන්.
ඒකෙන් කොච්චර පරිසර දූෂණයක් සිද්ධ වෙනවද? ඒ නිසා අපි කියන්නේ ලෝකේ ආහාර සැතපුම නැවත වතාවක් මේ විදිහට අවම කරගන්න පුළුවන් නම් දහවනේ වන රත වාහන ප්‍රමාණය අඩු වෙනවා. ඒකෙන් පරිසර දූෂණය අවම කරගන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඔයගේ උදාහරණ අච්චුපොතේ තියෙනවා මං හිතන්නේ ආහාර සැතපුම ගැන පිටු අංකය ගත්තොත් එහෙම ඉන්නවා බල්ලා කියන පිටු අංකය ගොඩක් කරුණු තියෙනවා අච්චුපොතේ කියව ගන්න ඔයාලා හරි. ඔව් පිටු අංකයේ 210. පිටු අංක 210 බැලුවොත් එහෙම අච්චුපොතේ පෙළ පොතේ මේ ආහාර සැතපුම් පිළිබඳව ගණනය කිරීම බලා ගන්න පුළුවන්. විභාගයට ඒ වගේ දෙයක් ආවොත් ඔයාලා කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න. රයිට් හොඳයි. හරි. ඔන්න ආහාර සැතපුමත් හරි. ඊළඟට අපද්‍රව්‍ය කළමනාකරණයේ 4R මූලධර්මයේ මේකත් පේපර් ක්ලාස් වලදී කරපු හින්දා දැන් ඔයාලා ලේසි. මොකක්ද තියෙන්නේ? reuse, reduce, replace and recycle. ඒතකොට reuse කියලා කියන්නේ අප විසින් භාවිතයට ගනු ලබන ඕනෑම අමුද්‍රව්‍යයක් හෝ අපද්‍රව්‍යයක් එකවරම ඉවත් නොකොට හැකිතාක් නැවත නැවත භාවිතා කිරීම reuse. ඒ කියන්නේ භාවිතා කරන ලද ද්‍රව්‍යයන් එකපාර විසි කරන්නේ නැතුව නැවතත් ප්‍රයෝජනවත් දෙයකට භාවිතා කරොත් කසල ගොඩට කසල එකතු වෙන එක වළකිනවනේ. උදාහරණයක් ඔයාලා ගෙදරට ගේන මං කියවුවා වගේ අර හිතන්න කාඩ්බෝඩ් පෙට්ටියක් මොන හරි භාණ්ඩයක් දාගෙන එන එක. අපි එකපාර ඒක කුණු ගොඩට විසි කරන්නේ නැතුව ඒක අරගෙන තව මොන හරි ප්‍රයෝජනවත් කාර්යයකට ගන්න පුළුවන් නම් මොන හරි බාහන ටිකක් දාලා තියන්න එහෙම නැත්නම් ගෙදර දහන කටයුත්තකට ලිපපත්තු කරන්න මොකක් හරි ඒ වගේ දෙයකට හරි භාවිතා කරන්න ඕන. ඔයාලට ගේන ඇඳුම් ගමනට අඳින ඇඳුම් ගෙනල්ලා ගමනට ඇඳලා ඒක ඉවර වෙලා වර්ණය වෙනස් වුණාට පස්සේ ඕනනම් ගෙදරටත් අඳින්න පුළුවන්. ගෙදරටත් ඇදලා වර්ණය වෙනස් වුණාට පස්සේ ගෙදර මේස පුටු පිහ දාන්න ගන්න පුළුවන්. ඒවත් ඊට පස්සේ තවත් සවුත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඒක ගන්න ඕන නම් ඔය මොන හරි බිමට කකුල් පිහ දාන්න ගන්න පුළුවන්. හරි ඒකත් ඊට පස්සේ ඉවර වෙලා තවත් සවුත් වුණාට පස්සේ ඕනනම් බලු කූඩුවට දාන්න පුළුවන්. බල්ලට බුදිය ගන්න දාලා අන්තිමේට බැරිම තැන එක විසි කරලා දානවා. එතකොට ඔයාලට බලන්න එකම ද්‍රව්‍ය කීප වතාවක් භාවිතා කරලා තමයි අපි පරිසරයෙන් අයින් කරන්නේ. අන්න එහෙම අපද්‍රව්‍ය එකවර එකතු වෙනවා වෙනුවට හැකිතාක් භාවිතා කරලා ඉවත් කරනකොට පරිසරයට එකතු වෙන ද්‍රව්‍ය ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. reduce කියන්නේ අනවශ්‍ය ලෙස ද්‍රව්‍ය භාවිතයේ හැකිතාක් අවම කිරීම. ඒ කියන්නේ අපි දැන් ඖෂධ වර්ග ගත්තොත් අනවශ්‍ය ලෙස බෙහෙත් වර්ග බොන්න හොඳ නැහැ නේ. එතකොට ඊළඟට ගත්තාම ඔය පොලිතින් ප්ලාස්ටික් වර්ග වෙන්න පුළුවන්, රෙජිෆෝම් වර්ග වෙන්න පුළුවන්. මේවා අනවශ්‍ය ලෙස භාවිතා කරන එක අපි පුළුවන් තරම් අවම කරලා අවශ්‍ය දෙයටම විතරක් අපි ඒක භාවිතා කරන්න පුරුදු වෙනවා. රීප්ලේස් කියන්නේ පරිසරයට අහිතකර ද්‍රව්‍ය වෙනුවට පරිසරයට හිතකර ද්‍රව්‍ය අපි ආදේශ කරන්න ඕනේ. රීසයිකල් කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ. මෙහෙම කරනවට අපි කියනවා අපද්‍රව්‍ය කළමනාකරණයේ 4R මූලධර්මය. ඊළඟ ශක්ති කළමනාකරණය ගැන දීලා තියෙනවා. ඒ ටික ඔයාලට කියව ගත්තාම තේරෙනවා. බල ශක්ති අර්බුදය ওই ටික කියව ගත්තාම ලොක් ගැටලුවක් නැහැ. පරිසර සංරක්ෂණය පිළිබඳව තියෙන අනපනත් කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද කියන්නම් අපි දන්නේ නැහැ. ඊළඟ අන්තර්ජාතික වශයෙන් පරිසර සංරක්ෂණයට අරගෙන තියෙන අන්තර්ජාතික සම්මුතීන් ගැන තියෙනවා. හොඳයි. මම මේ සාකච්ඡා කරනවට වඩා පොඩි උදව්වක් කරේ ඇත්තටම ජෛවගෝලයේ පාඩමේ මේ 3 වෙනි දවසේ දේශනාවේදී ගොඩාක් කරුණු තියෙන්නේ. පොතේ තියෙන ටිකම ආයෙ මං කියවගෙන ගියාට තේරුමක් නැති හින්දා මම අවශ්‍යම කරන කරුණු ටික විතරක් ඔය සාකච්ඡා කරලා දුන්නේ. right. එතකොට මතක තියාගන්න අපි ඉදිරියේදී කරන ප්‍රශ්න පත්‍රවලදී මේ පාඩමෙන් ලකුණු 7මාරක් එන හින්දා අපි මේ පාඩමේ ප්‍රශ්න අනුසාරයෙන් තව වැදගත් කරුණු තියෙනවා නම් මතක් කරගෙන යමු. එතකොට ඔයාලට තව දුරටත් මේ පාඩම හොඳට පුළුවන් වෙයි. ඕක පාඩම් කරන්න. එතකොට අද දවසේ දේශනෙන් අපේ ජෛව ගෝලයේ නිබන්ධනය අවසන් වෙනවා. ලබන බ්‍රහස්පතින්දා අපි
විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන පාඩම ආරම්භ කරනවා. නිබන්ධනය මේ සතියේ සෙනසුරාදා සිට අපි අපගේ ආයතන වලින් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අපි අදට නියමිත දේශනාව මෙතනින් අවසන් කරමු. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.